හරි අපි අද මේ ස්ක්‍රීන් එක පේනව නේද ඔයාලට? මම ෂෙයා කරලා තියෙන්නේ බ්ලැක් බෝඩ් එක. මේ ලියන එකත් පේනවා ඇති කියලා හිතනවා. ඒ ඔයාලා කතා කරන්නේ නැති සීන් නෙවෙන්නේ. මම පටන් ගන්න එහෙනම් මේ දැන් අපි ජ්‍යාමිතිය ගත්තොත් මේකත් පේනවා ඇති කියලා මම හිතනවා. ජ්‍යාමිතියේ අපි ඔයාලට තියෙන පාඩම් ටික ගත්තා. ඒ කියන්නේ ඔයාලගේ අච්චු පොත් තියෙනවානේ 10 වසරේ පළවෙනි පොත තියෙනවා, දෙවෙනි එක තියෙනවා, 11 වසරේ පොත් තුනක් තියෙනවා. ඒ ටිකෙන් අපි 10 වසරේ පළවෙනි පොතේ තියෙන ජ්‍යාමිතිය ගැන තමයි අද බලන්න යන්නේ. නිකන් අපි පේපර් එකක් අරගෙන බැලුවොත් 2000 මේ තියෙන 2020 පේපර් එක. මේ පේපර් එකේ අපි නිකමට බැලුවොත් ජ්‍යාමිතියේ මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. දෙවෙනි ගාන ඇවිල්ලා තියෙන ජ්‍යාමිතිය. ඊළඟට මෙන්න මේ පස්වෙනි ගාන ඇවිල්ලා තියෙන ජ්‍යාමිතිය. ඊට පස්සේ 9 වෙනි ගාන, 13 වෙනි ගාන, ඊට පස්සේ 16 වෙනි ගාන, 17 වෙනි ගාන, 19 වෙනි ගාන, 22 වෙනි ගාන, ඒ වගේ සෑහෙන ගණන් සෙට් එකක් ඇවිල්ලා තියෙනවා මේ ජ්‍යාමිතියෙන් විතරක්. එතකොට ජ්‍යාමිතිය පාඩම් ටික හරියට ගොඩ දාගත්තොත්, ඒ කියන්නේ ඒ ටික හරියට කරගත්තොත් කවදාවත් ෆේල් නම් වෙන්නේ නැහැ කොහොමදවත්. S එකක් ගන්න වෙන්නේ නැති දේ ගොඩක් වෙලාවට ඊට වඩා රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙනවා ජ්‍යාමිතිය ටික විතරක් හරියට දාගත්තොත්. එතකොට දැන් ඒ කෙටි ප්‍රශ්නනේ ඊළඟට දෙවෙනි කොටස ගත්තොත් දෙවෙනි කොටසෙත් සම්පූර්ණ ප්‍රශ්න දෙකක් එනවා. අන්තිම ප්‍රශ්න දෙක එන්නේ මේක ගොඩක් වෙලාවට 11 වෙනි ප්‍රශ්නයයි 12 වෙනි ප්‍රශ්නේ. ඒ දෙකත් අනිවාර්යෙන් එන්නේ ජ්‍යාමිතිය. හැබැයි ඒ පාස් පේපර්ස් වල තියෙන ගණන් කරන්න ජ්‍යාමිතිය කියන්නේ පාඩම් ටික ඔක්කොම කවර් වෙලා තියෙනවා. දැන් අපි අද කතා කරන්න යන්නේ මේ දින වලගේ 10 පොත. 10 පොතේ පළවෙනි කොටසේ තියෙන ජ්‍යාමිතිය පාඩම් ටික ඔක්කොම අපි අද මේ කවර් කරගන්න යන්නේ. එතකොට මේකේ තියෙන ජ්‍යාමිතිය පාඩම් ටික ගත්තොත් මම අර ෆ්ලයර් එකෙත් දාලා තිබ්බා. ඉස්සෙල්ලාම ජ්‍යාමිතිය පාඩමකට තියෙන මේ ත්‍රිකෝණ අංග සාම්‍ය කියන එක. ඊළඟට තියෙනවා ත්‍රිකෝණ 1, ත්‍රිකෝණ 2 මේ දෙක තියෙනවා. ඊළඟට තියෙනවා සමාන්තරාශ්‍ර 1, සමාන්තරාශ්‍ර 2. ඒතර මේ පාඩම් ටික අපි අද කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි නිකන් පාඩමට ගිහිල්ලා බැලුවොත් ඉස්සෙල්ලාම අපිට තියෙනවා කිව්වේ ත්‍රිකෝණාංග සාම්‍ය. මේ පාඩම අච්චු පොතේ එන සෑහෙන දිගට තියෙනවා, පිටු වර ගානක් එක්ක තියෙනවා. හැබැයි මේක නිකන් පොඩි දෙයක් තියෙන්නේ. අපි නිකන් බලමුකෝ මොනවද තියෙන්නේ. ඊට පස්වෙනි පාඩම. මේ පාඩම ත්‍රිකෝණාංග සාම්‍ය. ත්‍රිකෝණාංග සාම්‍ය පාඩම ගත්තාම මේකේ අංග සාම්‍ය කියන එකෙන් පොඩ්ඩක් තේරෙන්න ඕනේ මොකක්ද කියන්නේ මොන වගේ කතාවක්ද අංග සාම්‍ය කියන එකෙන් කියන්නේ මේකේ මොන වගේ කතාවක්ද තියෙන්නේ කියලා තේරෙන්න. අංග සාම්‍ය කියන්නේ මේක වචනේ ගත්තොත් අංග සාම්‍ය ඒ කියන්නේ සාම්‍ය අංග කියන්නේ මොකක් හරි අංගයක්නේ. දැන් ත්‍රිකෝණයක් ගත්තොත් ත්‍රිකෝණවල අංග තියෙනවා, පාද තියෙනවා, කෝණ තියෙනවා. මේවා තමයි ත්‍රිකෝණයක තියෙන අංග. අංග සාම්‍ය කියන්නේ ත්‍රිකෝණවල අංග ටික සමාන කරනවා කියන එක. දැන් උදාහරණයක් විදිහට අපි ත්‍රිකෝණ දෙකක් ගත්තොත් මේ වගේ. මෙහෙම එක ත්‍රිකෝණයක් තියෙනවා. මෙහෙම තව ත්‍රිකෝණයක් තියෙනවා. මේ ත්‍රිකෝණය අපි කියමු ABC කියලා. මේක අපි කියමු PQR කියලා. අපිට පෙන්වන්න පුළුවන් නම් මේ ත්‍රිකෝණයේ හැම අංගයක්ම, ඒ කියන්නේ මෙන්න මේ කෝණය මේ කෝණයට සමානයි. මේ කෝණය මේ කෝණයට සමානයි. මේ කෝණය මේ කෝණයට සමානයි. ඊට පස්සේ මේ AB පාදය PQ පාදයට සමානයි. AC පාදය PR පාදයට සමානයි. BC පාදය QR පාදයට සමානයි. මේ ටික ඔක්කොම පෙන්වන්න පුළුවන්. අපි කියනවා ABC කියන ත්‍රිකෝණය මේක අංග සමයි
PQR කියන ත්‍රිකෝණයට. මේක අපි ලියන්නේ මේ විදිහට. අංග සමයි කියන එක සමාන ලකුණු වගේ ඉරි තුනක් ගහන්න ඕනේ මෙතන. අංග සමයි කියලා මේ විදිහට ලියන්න. මෙහෙම අංග සමයි කියලා දැන් අපිට හැම ත්‍රිකෝණයකම හැම දෙයක්ම අපිට ගානක දෙන්නෙත් නෑ, අපිට හොයාගන්නත් බෑනේ. අපිට කොණමාන වලින් මෙන්න ඉන්නත් බෑ. ඒ හින්දා ත්‍රිකෝණ අංග සම කියලා පෙන්නන අවස්ථා හතරක් ඔයාලට කියලා තියෙනවා. එතකොට දැන් අංග සම කියන්නේ මොකක් හරි ත්‍රිකෝණයක සියලුම අංග සමාන වෙන එක. නැත්තම් අපිට මේක කියන්න පුළුවන් මේ ත්‍රිකෝණය කියන්නේ PQR කියන ත්‍රිකෝණය අරගෙන ඇවිල්ලා හරියටම ABC කියන ත්‍රිකෝණය උඩින් තියන්න පුළුවන්. සමපාත වෙන විදිහට තියන්න පුළුවන්. ඒක තමයි අංග සම වෙනවා කියන්නේ. ඊට පස්සේ අපි බලුවොත් මොකද්ද අංග සම වෙන අවස්ථා ටික. අංග සම අවස්ථා ටික අපි ගත්තොත් මේක අවස්ථා හතරක් තියෙනවා. මේ අවස්ථා හතරෙන් පළවෙනි එක තමයි පා. මේකේ තේරුම මොකක්ද? පා කියන්නේ පාද. පා කියන්නේ පාද. ඒ කියන්නේ මේකේ තේරුම තමයි පාද තුනම සමාන වෙන අවස්ථාව. තව එකක් තියෙනවා. පා අවස්ථාව. ඒ කියන්නේ පාද දෙකකුයි කියන්නේ පාද දෙකකුයි එක කෝණිකුයි සමාන වෙන අවස්ථාව. මේ ටික බලමු ගණන් හදද්දී. ඊළඟට තියෙනවා කෝපා අවස්ථාව. කෝපා. මෙතන තියෙන්නේ කෝණ දෙකයි එක පාදයයි සමාන වෙන අවස්ථාව. අන්තිමේට තියෙනවා කර්ණපා. කියන්නේ මේක අපිට මේ අවස්ථාව ගන්න නම් ත්‍රිකෝණය අනිවාර්යයෙන් ඍජු කෝණීය ත්‍රිකෝණයක් වෙන්න ඕනේ. මොකද අපි කර්ණයක් කියලා හඳුන්වන්නේ ඍජු කෝණීය ත්‍රිකෝණයක මෙන්න මේ පාදයට. අපි ඒක බලමු හිමීට. අපි දැන් පළවෙනි එක ගත්තොත් පාපාව අවස්ථාව. නිකන් අපි උදාහරණයක් වගේ මොකක්ද බලමු. උදාහරණයක් ගත්තොත් අපිට කවුරු හරි දෙන ත්‍රිකෝණයක් මෙන්න මේ විදිහේ ත්‍රිකෝණයක්. ඒකත් එක්ක තව ත්‍රිකෝණයක් දෙනවා මේ විදිහට. දීලා අපිට කියනවා මේ පාදයේ සෙන්ටිමීටර් 6යි කියලා. මේක සෙන්ටිමීටර් 4යි කියනවා. මේක සෙන්ටිමීටර් 8යි කියනවා. මේක සෙන්ටිමීටර් 6යි කියනවා. මේක සෙන්ටිමීටර් 4යි කියනවා. මේකත් සෙන්ටිමීටර් 8යි කියනවා. එතකොට අපිට මේක දැක්ක ගමන් කියන්න පුළුවන් ABC කියන ත්‍රිකෝණේ PQR කියන ත්‍රිකෝණේ ඔක්කොම පාද ටික සමානයි. පාද තුනම සමානයි. එතකොට අපිට මේක ලියන්න පුළුවන්. මේක ගැන අපිට සාධනය කරන්න වගේ දීලා තියෙනවා නම් අපිට එකපාරට ලියන්න බෑ. අපි ලියන්න ඕනේ මේ ත්‍රිකෝණ දෙක ABC ත්‍රිකෝණය හා PQR ත්‍රිකෝණේ AB පාදය සමානයි PQ පාදය. AC පාදය සමානයි PR පාදය. BC පාදය සමානයි QR පාදය. එතකොට මේ ටික මෙහෙම වෙන හින්දා අපිට ලියන්න පුළුවන්. එම නිසා ABC ත්‍රිකෝණය අංග සමයි PQR ත්‍රිකෝණය මෙතනින් අනිවාර්යයෙන් වරහන් ඇතුළේ ලියන්න ඕනේ මේ අංග සම වෙන අවස්ථාව මොකක්ද කියලා. ඒ කියන්නේ දැන් මෙතනදී නම් පාදනේ ඔක්කොම සමානනේ. ඒතර අපි ලියනවා පා අවස්ථාව කියලා. මේ විදිහට තමයි සාමාන්‍යයෙන් අංග සම කරන ත්‍රිකෝණමිතිය අංග සම ත්‍රිකෝණ අංග සමයේ ගානක් හදන්නේ. දැන් මේ පා අවස්ථාව එක අවස්ථාවක් විතර අපි කතා කරේ. ඊළඟට තව අවස්ථාවක් තියෙනවා. දෙවෙනි අවස්ථාවේ තියෙන්නේ පාකෝපා අවස්ථාව. පාකෝපා අවස්ථාවේ ඒකත් අර විදිහම තමයි. කියන්නේ කිසි වෙනසක් නැහැ. අපේ ත්‍රිකෝණයක් අර විදිහටම දීලා තියෙනවා ත්‍රිකෝණ දෙක. මේකෙදි අපිට කියන්නේ මේ ABC PQR කියන ත්‍රිකෝණ දෙක ගත්තාම අපිට පාද තුනම සමානයි කියලා මෙයා දෙන්නේ. මෙයා කියනවා මේ පාදයයි සමානයි. AB පාදයයි PQ පාදයයි සමානයි කියලා දෙනවා. AC පාදයයි PR පාදයයි සමානයි කියලා දෙනවා. ඊළඟට අපිට මොකක් හරි ත්‍රිකෝණය ඇතුළේ තියෙන කෝණයක් සමානයි කියලා දෙනවා. මේ කෝණය වෙන්න පුළුවන්. මෙතන තියෙන කෝණය වෙන්න පුළුවන්. මොකක් හරි එක කෝණයක්.
මේ කෝණය සමානයි කියලා දෙනවා. නැත්නම් අපි හොයාගන්න සමානයි කියලා. එහෙම වුණොත් අපිට ලියන්න පුළුවන් අර විදිහටම මම මේක ලියන්න AB සමානයි PQ ඊළඟට AC සමානයි PR ඊළඟට අපි දන්නවා කෝණයක් සමානයි කියලා. අපි කෝණයක් ලියන්නේ මේ විදිහටනේ. A B C ඒ කියන්නේ මෙතන තියෙන මෙන්න මෙතන තියෙන කෝණය කියන්නේ ඒක සමානයි මෙතන තියෙන කෝණයට. P QR. දැන් මේ තුන මෙහෙම වෙන හින්දා අපිට ලියන්න පුළුවන්. මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. එම නිසා ABC ත්‍රිකෝණය අංග සමයි PQR ත්‍රිකෝණයට. මෙතනින් අනිවාර්යෙන් හේතුව ලියන්න ඕනේ. හේතුව අපි ගන්න පාද දෙකයි කෝණයයි හින්දා. කෝප අවස්ථාව. මේ විදිහට තමයි කරන්නේ. එතකොට මම මේ ලියන විදිහ නිකන් ඔයාලට කියලා දුන්නේ. ඒ කියන්නේ අපිට සාධනයක් මොකක් හරි කරන්න තිබ්බොත් ඒක ලියන විදිහ මම අනිත් අවස්ථා ටිකත් නිකන් කියාගෙන යන්න මේ විදිහට ලියන්නේ නැතුව. අනිත් තුන්වෙනි එක ගත්තොත් කෝප අවස්ථාව. මේ අවස්ථාවේදී අර විදිහටම ත්‍රිකෝණ දෙකක් අපිට දීලා තියෙනවා. ඒ ත්‍රිකෝණ දෙකේ ABC PQR කියන ත්‍රිකෝණ දෙකේ අපිට එකම එක පාදේ සමානයි කියලා දෙන්නේ. AB පාදයේ PQ පාදයේ සමානයි කියලා දෙනවා. ඊළඟට අපිට මොකක් හරි කෝණ දෙකක් සමානයි කියලා දෙනවා. මෙන්න මේ කෝණේ ABC කෝණේ PQR කෝණේ සමානයි කියලා දෙනවා. තව කොතන හරි කෝණයක් සමානයි කියලා දෙනවා. අපි කියමුකෝ ACB කෝණයයි PRQ කෝණයයි සමානයි කියලා දෙනවා. මේ විදිහට දුන්නාම අපිට අර විදිහටම ලියන්න පුළුවන්. අපි මේ උඩ ලිව්ව විදිහටම AB පාදයේ සමානයි PQ පාදයේ. ඒක පළවෙනි එක මේ මෙතන අපි මේ උඩ ලියලා තියෙන විදිහටම AB පාදයේ සමානයි PQ පාදය. ඊළඟට වෙන අපි පාදමුකුත් දන්නේ නැහැ සමානයි කියලා. ඒ හින්දා අපි ලියනවා ABC කෝණය සමානයි. ඒ කියන්නේ මෙතන තියෙන කෝණය සමානයි PQR කෝණය. ඒ කියන්නේ මෙතන තියෙන කෝණය. ඊළඟට ලියනවා ACB කෝණය. ඒ කියන්නේ මේ මෙතන තියෙන කෝණය සමානයි PRQ කියන කෝණය. ඒ තොරතුරු තුන ලිව්වට පස්සේ අපිට ලියන්න පුළුවන් කෙලින්ම ABC ත්‍රිකෝණයේ අංග සමයි PQR ත්‍රිකෝණයේ වරහන් ඇතුලේ කෝප අවස්ථාව. ඒ විදිහට. මේකේ ඒතකොට එච්චර අමාරු දෙයක් නැහැ. නිකන් පොඩ්ඩක් තේරුම් ගත්තොත් කරගන්න. කියන්නේ පොඩ්ඩක් හිතන්න දෙයක් විතරයි තියෙන්නේ. කර්ණපා එකත් ඒ විදිහටමයි කර්ණපාද අවස්ථාව. හැබැයි ඒකේ මේ අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍ය ත්‍රිකෝණ හැම එකටම පාවිච්චි කරන්න බෑ. මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් ඍජු කෝණීය ත්‍රිකෝණයකට විතරයි. ඒකට එහෙම වෙන්න හේතුව තමයි දැන් අපි සාමාන්‍යයෙන් මේ උඩ ඇඳපු ත්‍රිකෝණයකට කර්ණයක් කියලා එකක් හඳුන්වන්න බෑනේ. එහෙම හඳුන්වන්නේ නැහැ. ඍජු කෝණීය ත්‍රිකෝණයක මෙතන කෝණයේ අංශක 90යි. ඒ අංශක 90 කෝණයට ඉස්සරහින් තියෙන එක අපි හඳුන්වනවා කර්ණය කියලා. මෙන්න මේක තමයි කර්ණය. මේකෙත් මෙන්න මේක කර්ණය. එතකොට ඍජු කෝණීය ත්‍රිකෝණ දෙකක් අපිට දීලා තිබ්බහම මේක අපිට ලේසියෙන් අංග සමය කියලා පෙන්වන්න පුළුවන්. මෙන්න මේ AB කියන පාදයයි PQ කියන පාදයයි අපි සමානයි කියලා දැනගෙන ඉන්න ඕනේ. මෙන්න මේකයි සමානයි. ඒ දෙක AB පාදයේ PQ පාදයේ සමානයි කියලා අපි පෙන්වන්න ඕනේ. අනිත් එක තමයි මේ අංශක 90 කෝණය ඇර තව කෝණයක් අපි සමානයි කියලා පෙන්වන්න ඕනේ. මේ අපි හිතමු මේ කෝණය කියලා. එතකොට අර විදිහටමයි සරලයි ලියන්න තියෙන්නේ AB පාදයේ සමානයි PQ පාදයේ. ABC කෝණය සමානයි PQR කෝණය. එම නිසා කර්ණපා අවස්ථාවයටදී ABC ත්‍රිකෝණයේ අංග සමයි PQR ත්‍රිකෝණය. ඒ විදිහට ලියන්න තියෙනවා. එතකොට අංග සම මේ ත්‍රිකෝණාංග සාමයේ තියරි ඔච්චරයි තියෙන්නේ. ඔයාලගේ පාඩමේ පිටු සාමාන්‍යයෙන් බර ගන්නක් තියෙනවා මේ පාඩම. තියරි ඔච්චරයි තියෙන්නේ. එතකොට තව අපිට ගණන් ටිකක් හදාගත්තාම පාඩම ගොඩ දාගන්න පුළුවන්. දැන් මෙතන ඔයාලට මේ මොකක් නෝට් එකක් දාගන්න ඕන නම් කියන්න මම කියන්නම්. මේ කතා කරලා ඉන්න කිසි අවුලක් නැහැ. ඔයාලට මේ නෝට් එක දාගන්නවද නැත්නම් මම කියන්නද මොකක් නෝට් එකක් ඔයාලා ලියන්න? පොතක් එහෙම තියෙනවද? හෙලෝ හෙලෝ
මම හිතනවා නිහඬතාවයෙන් පෙනී යන්නේ අවුලක් නැති එක කියලා. එතකොට මේ අර වල නෝට් එකක් වුණා මට පස්සේ හරි කියන්න. මේකේ නෝට් එකක් කියලා ලියාගන්න දෙයක් නැහැ. මේක මතක තියාගත්තාම ඇති. පාපාපා අවස්ථාවක් තියෙනවා, පාකෝපා අවස්ථාවක් තියෙනවා, කෝකෝපා අවස්ථාවක් තියෙනවා, කර්ණපා අවස්ථාවක් තියෙනවා. ඒ ටික මතක තියාගත්තා නම් ඇති. නිකන් අපි ගණන් ටිකක් හදලා බලමු මේක එතකොට සෙට් වෙන්නේ. අපි බලුවොත් නිකන් ගණනක් හදන්න. අපිට දීලා තියෙනවා මෙන්න මේ වගේ එකක් අපිට දීලා තියෙනවා. ඔව්. අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. මෙහෙම ත්‍රිකෝණයක් එක්ක මේ වගේ ත්‍රිකෝණයක් තියෙන එකක් අපිට දීලා තියෙනවා. මෙහෙම ත්‍රිකෝණයක් අපිට දීලා තියෙනවා. මේක නම් කරලා තියෙනවා A B C D කියලා. එහෙම නම් කරලා තියෙනවා. ඊට පස්සේ ඒකත් එක්ක දීලා තියෙනවා මෙන්න මේ කෝණේ මේ කෝණේ සමානයි කියලා. තව එකක් දීලා තියෙනවා දත්තයක් මේකට මේක සමානයි කියලා. අපිට දැන් කියනවා කියන ගානේ අපිට කියනවා හදන්න කියලා. ABC කියන ත්‍රිකෝණයයි BCD කියන ත්‍රිකෝණයයි අංග සමයි කියලා පෙන්වන්න. අපිට කියන්නේ මේක මොන අවස්ථාවෙන් අංග සම කරන්නද? එහෙම මොකුත් කියන්නේ අංග සම කරලා පෙන්වන්න කියලා. එතකොට අපි අවස්ථාවත් එක්ක ලියන්නේ. දැන් මේ ගාන ගත්තාම ABC කියන ත්‍රිකෝණයයි BCD කියන ත්‍රිකෝණයයි ගත්තොත් අපිට පේනවා අපි මේක නිකන් ලියනවා. දැන් අපි දන්නේ මේක මොන අවස්ථාව යටතේ අංග සම වෙයිද මේක කොහොමද හදන්නේ කියලා අපි දන්නේ. අපි මේක අපි දන්න දත්ත ටික ලියා ගන්න. අපි ඉස්සෙල්ලා මේ ගණන පටන් ගන්න ABC ත්‍රිකෝණය හා BCD ත්‍රිකෝණය නැත්තම් සලකා හරි මොකක් හරි එකක් ලියන්න. දැන් ඊට පස්සේ අපි දන්න ටික ලියා ගන්න. අපි දන්නේ මොනවද? AB මෙතන AB පාදයේ සමානයි CD පාදය කියලා අපි දන්නවා. AB පාදයේ සමානයි CD පාදය කියලා අපි දන්නවා. මේක මොකද්ද? දත්තය. ඊළඟට අපි දන්නවා ABC කෝණය ABC කෝණය සමානයි BCD කෝණය කියලා අපි දන්නවා. මේක මොකද්ද? ඒකත් අපිට දීලා තියෙන එක දත්තය. දැන් මෙතන මොකක් හරි තව එකක් තියෙන්න ඕනේ. දැන් අපි දන්නවා පාදයක් සමානයි කියලා. අපි දන්නවා කෝණයක් සමානයි කියලා. එතකොට අපි පාදයක් දන්නවා කෝණයක් දන්නවා. තව එක පාදයක් දැනගත්තා නම් නැත්නම් තව එක කෝණයක් දැනගත්තා නම් අපිට වැඩේ කරගන්න පුළුවන්. නේද? එතකොට අපි මේක හරියට බැලුවොත් මෙතන BC කියලා පාදයක් තියෙනව නේද මේ ත්‍රිකෝණ දෙකේ? ABC ත්‍රිකෝණයටයි ABC කියන මේ ත්‍රිකෝණයටයි BCD කියන මේ ත්‍රිකෝණයටයි පොදු පාදයක් තියෙනවා BC කියලා. එතකොට මේ ත්‍රිකෝණ දෙකේදීම BC කි දිග වෙනස් වෙන්නේ නැහැ. අපිට ලියන්න පුළුවන් BC සමානයි BC කියලා. මෙතන වරහන් එතකොට ලියන්න ඕනේ. ත්‍රිකෝණ දෙකේ පොදු පාදය. පොදු පාදයේ හින්දා BC සමානයි BC. දැන් එතකොට අපිට ඕනේ වැඩේ දැන් අපි කරගෙන තියෙන්නේ. අපි දන්නවා එක පාදයක් නේ පාද දෙකක් සමානයි. මොනවද ABCD සමානයි BC පොදු පාදය. කෝණයක් සමානයි. ඒ හින්දා අපිට ලියන්න පුළුවන්. එම නිසා ABC ත්‍රිකෝණය අංග සමයි BCD ත්‍රිකෝණය. දැන් මෙතනින් අනිවාර්යෙන් හේතු ලියන්න ඕනේ. හේතු ලියුව නැත්තම් ලකුණු අඩුයි. සමහර ලකුණු නැති වෙන්නත් පුළුවන්. මොකද්ද හේතුව? පාද දෙකයි කෝණය. ඒ කියන්නේ පා අවස්ථාව. මේ විදිහට තමයි දැන් අපිට මේ වගේ ගණක් හදන්න දුන්නොත් හදන්න වෙන්නේ. දැන් අපි මෙතන නිකන් සරල හැදුවේ ගාන. හැබැයි මෙතන සමහර වෙලාවට අපිට දෙනවා සාධනය කරන්න කියලා වචනයක් දෙනවා.
සාධනය කරන්න කිව්වම ඒක කරන නිකන් ස්ට්‍රක්චර් එකක් තියෙනවා නිකන් පිළිවෙලක් තියෙනවා. නිකන් එහෙම එකක් හදලා බලමු. අපිට හිතන්න දීලා තියෙනවා හරි ඊට කලින් ඔයාලා මේ අනුරූප කෝණ ඒකාන්තර කෝණ කියන ඒවා දන්නවද? මේ පොඩ කතා කරලා හිමින්න නැත්නම් මේක එපා වෙනවා. අනුරූප කෝණ ඒකාන්තර කෝණ කියන ඒවා දන්නවද? කවුරුහරි දන්නේ එක්කෙනෙක් හරි ඉන්නවද? දන්නවා කියන්නේ? හෙලෝ දන්නවා. හරි. එතකොට අනිත් කට්ටිය මොකදද දන්නවද? දන්නවා. දනුක දන්නවද? දෙව්මිනි කියලා ඉන්න කෙනෙක් දෙව්මිනි දන්නවද? මදුමි දන්නා දන්නව නැච්චර. එතකොට අපි මේ ගාන බලුවොත් මේක ඇවිල්ලා මෙහෙම කතන්දරයක් කියන්නේ. දීලා තියෙනවා මේ අර විදිහටම රූපයක් දීලා තියෙනවා මෙහෙම. මේක 30යි කියලා දීලා තියෙනවා. මේකත් 30යි කියලා දීලා තියෙනවා. මේ පාදයේ සමාන. අපි මේක නිකන් දාගමුකෝ ABCD කියලා. ABCD මේක. ඔන්නම් ඔය මේ පාද දෙක සමානයි කියමු. දැන් දත්ත මේකේ සෑහෙන්න දීලා තියෙනවා. අපිට හැබැයි කියන්නේ නිකම් මේ දෙක අංග සම බව පෙන්වන්න කියලා එහෙම මොකුත් නෙමෙයි. අපිට කියනවා කෙලින්ම මේ මොකද්ද? අංග සම අපිට ප්‍රශ්නේ මම ප්‍රශ්නෙත් ලියන්නම්. අපිට ප්‍රශ්නේ දෙනවා කියලා හිතන්නකො ABC ත්‍රිකෝණය හා ACD ත්‍රිකෝණය අංග සම බව සාධනය කරන්න. මේ සාධනය කරන්න කියලා තිබ්බොත් අපිට නිකන් අර විදිහට අපි කලින් ගාන හදපු විදිහට හදන්න බෑ. සාධනය කරන ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඒ ස්ට්‍රක්චර් එක මම ලියන්නම්. ඉස්සෙල්ලාම අපි ලියන්න ඕනේ දත්තය කියලා එකක්. දත්තය කියන්නේ මොකද්ද? දත්තය කියන්නේ අපි දැනට දන්න. ඒ කියන්නේ අපිට ගානේ දීලා තියෙන ඒවා වගේ නිකන්. දැන් මේ ගාන ගත්තොත් අපි දත්තය ලියන්නේ මෙහෙම. අපි කියනවා දත්තය. අපිට ගානේ දීලා තියෙන්නේ මොනවද? ABCD කියලා ත්‍රිකෝණාශ්‍රයක් හරි මොකක් හරි තියෙනවා. ඒකේ AC කියලා විකරණයක් ඇඳලා තියෙනවා. ABC එතකොට මේ කෝණ දෙක 30යි කියලා දීලා තියෙනවා. මේ පාද දෙක පාද සමානයි කියලා දීලා තියෙනවා. දැන් අපි ලියන්න පුළුවන් ABCD සමග ත්‍රිකෝණාශ්‍රයේ BCD ත්‍රිකෝණාශ්‍රයේ AB සමානයි AB සමානයි CD ද AB සමානයි CD ද BC සමානයි AD ද වේ. ඕනනම් අපි ලියන්න පුළුවන් තව විකරණයක් ඇඳලා තියෙනවා කියලා ලියන්න පුළුවන්. නැත්තම් කෙලින්ම ලියන්න පුළුවන්. එන්නේ අපි ලියන්න පුළුවන් CAB කෝණය සමානයි ACD කෝණය සමානයි 30යි. මෙහෙම ලියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. CAB කෝණය කියන්නේ මෙතන තියෙන කෝණය සමානයි මෙතන තියෙන කෝණය ACD ඒ විදිහට අපිට දත්ත ටික දීලා තියෙනවා. ඊළඟට අපි ලියන්න ඕනේ සාධනය කළ යුත්තේ. මේක කෙටියෙන් ලියනවා සාකයු. මේකේ තේරුම තමයි සාධනය කළ යුත්තේ. අපිට දැන් සාධනය කරන්න ඕනේ මොකද්ද? අර ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. ඒ කියන්නේ ABC ත්‍රිකෝණය හා ACD ත්‍රිකෝණය අංග සම්බව. ABC ත්‍රිකෝණය අංග සමයි ACD ත්‍රිකෝණය බව. මේක තමයි අපිට සාධනය කරන්න තියෙන්නේ. ඊළඟට සාධනය. දැන් මෙතන ඉඳන් අපි කලින් හදාගෙන ගියපු විදිහට හදුවා නම් හරි. අපි ත්‍රිකෝණ දෙක දිහා බලනවා ABC එකයි ACD ත්‍රිකෝණය දිහා. අපිට පේනවා AB පාදයට සමානයි CD පාදේ DC පාදේ.
අනිත් පැත්තට ගත්තොත් AD පාදයේ සමාන වෙනවා BC පාදයට. ඊළඟට මෙතන කෝණය BAC කෝණය සමාන වෙනවා ACD කෝණයට. ඒ හින්දා දැන් අපි පාද දෙකක් සමානයි කියලා හොයාගත්තා. කෝණයක් සමානයි කියලා හොයාගත්තා. පාකෝප අවස්ථාවලටදී අංග සමය කියලා අපි ලියන්න පුළුවන්. ඒක ලියමුකෝ. ඉස්සෙල්ලා මම බලන්නේ ABC ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණය ගත්තාම AB පාදයේ සමානයි අනිත් ත්‍රිකෝණය CD පාදය. ඒක ලියනවා ABC ත්‍රිකෝණය හා ACD ත්‍රිකෝණය සලකා AB පාදයේ සමානයි AB පාදයේ සමානයි CD පාදය. AB පාදයේ සමානයි CD මේක දත්තය. අපිට දීලා තියෙනවා AD සමානයි නෑ BC සමානයි AD කියලා. BC සමානයි AD කියලා දීලා තියෙනවා. මේකත් දත්තය. ඊට පස්සේ අපිට අංශක 30 කෝණයක් දීලා තියෙනවා. BAC කෝණයයි BAC කෝණයයි ඒක සමාන වෙනවා කියනවා BAC කෝණයට ACD කෝණය. ACD කෝණය මේකත් දත්තේ. දැන් මේක අපිට හදාගන්න කිසිම දෙයක් තිබ්බේ නැහැ. ඔක්කොම දත්තවල දීලා තිබ්බේ. මෙතනින් අන්තිමට ලියන්න පුළුවන් එම්ම නිසා. මේ ත්‍රිකෝණ දෙක ABC එකයි ACD එකයි අංග සමයි. අවස්ථාව අපිට ලියන්න පුළුවන් පාද දෙකයි කෝණයයි හින්දා පාකෝපා කියලා. එතකොට මේ හදන විදිහේ කිසි වෙනසක් නැහැ. සාධනය කරන්න කියලා දීලා තිබ්බොත් මේ ස්ට්‍රක්චර් එකට හදන්න වෙනවා. හෙලෝ. කරුණේ අවුවද මොකක් කරේ? සර් පාකෝප අවස්ථාවේ අන්තර්ගත කෝණය නෙවෙන්න ඕනේ. මොකද තේරුන්නේ? පාකෝප අවස්ථාවේ කෝණය පාද දෙකට අන්තර්ගත එක වෙන්න එපා. එහෙම අන්තර්ගත කියලා එකක් නෑ. දැන් මෙතන අර පොඩ්ඩක් තේරුම් ගන්න තියෙනවා. දැන් අපි ත්‍රිකෝණ දෙකක් ගත්තොත් දැන් ඔයා කියන්නේ මොකක් හරි පාද දෙකක් අතර තියෙන කෝණයක් වෙන්න ඕනේ කියලානේ. එතකොට මෙතනත් මොකක් හරි පාද දෙකක් අතර තියෙන කෝණයක් තමයි තියෙන්නේ. හැබැයි ඒක අපි අඳුර ගන්න ඕනේ දැන්. මේ ත්‍රිකෝණය අපිට මේ විදිහටම දීලා තියෙන්නත් පුළුවන්. හිතන්නකෝ අපිට මෙතන නෑ කියමු. මෙන්න මේ ත්‍රිකෝණේ අපිට මේ විදිහට හරවලා දෙන්නත් පුළුවන්. මේක මොන විදිහට තිබ්බත් අපි අඳුර ගන්න ඕනේ මොකද්ද මේකට අදාළ වෙන කෝණය කියලා. දැන් නිකන් හිතන්නකෝ. මෙතන කෝණය අංශක 30යි කියලා හිතන්නකෝ. මෙතන කෝණය අංශක 80යි කියලා හිතන්නකෝ. මෙතන කෝණය අංශක 80යි. මෙතන කෝණය එතකොට මෙතන කෝණය වෙන්නේ 8යි 11යි. මෙතන 70යි කියමු. මේක 70යි කියලා දීලා තිබ්බොත් අපි මේක මොන විදිහට දීලත් අඳුර ගන්න පුළුවන් වෙනවා. දැන් මේ ත්‍රිකෝණය මෙහෙම අනිත් පැත්ත හරි මේ ත්‍රිකෝණේ අනිත් පැත්ත හරවලා දුන්නොත් අපිට මේක අඳුර ගන්න පුළුවන් වෙනවා. දැන් මේ දකුණු පැත්තේ තියෙන ත්‍රිකෝණය අපි ආපහු මේ පැත්තට හැරෙව්වොත් මෙතන අංශක 30 තියෙන්න ඕනේ කොතනද? මෙන්න මෙතන. අංශක 80 තියෙන්න ඕනේ කොතනද? මෙන්න මෙතන. අංශක 70 තියෙන්න ඕනේ මෙන්න මෙතන. හැබැයි දැන් අපි මේක අනිත් පැත්ත හැරෙව්වොත් මේක මේ පැත්තට කොහොම හැරෙව්වොත් දැන් මොකද වෙන්නේ? එතකොට මේ අංශක 30ට අනුරූප කෝණය තියෙන්නේ මෙතන නෙමෙයි මෙතනත් නෙමෙයි මෙතනනේ. දැන් අපි මේක හරවලානේ තියෙන්නේ. එතකොට අංශක 30 තියෙන්න ඕනේ මෙන්න මෙතන. හරිද? අංශක 80 තියෙන්න ඕනේ. අපි දැන් මේක අනිත් පැත්ත හරවපු හින්දා අංශක 80 තියෙන්න ඕනේ මෙන්න මෙතන. අංශක 70 තියෙන්න ඕනේ මෙන්න මෙතන. එතකොට මේ ත්‍රිකෝණය මොන විදිහට තිබ්බත් අපිට මේකට අනුරූප පාදයේ අනුරූප කෝණය හොයාගන්න පුළුවන් වෙනවා. දැන් එතකොට දැන් අපි කෝණ ටික හොයාගත්ත හින්දා අපි දන්නවා 70යි 30යි එක්ක තියෙන පාදය තමයි මේ පාදය. ඒ හින්දා මේ පාදයට මෙන්න මේ පාදයට අනුරූප පාදය වෙන්නේ මේ පාදය.
මේක 70යි 80යි එක තියෙන හින්දා අපි දන්නවා මේ පාදයට අනුරූප පාදය තමයි මේක. එයි මේකනේ 70යි 80යි එක තියෙන්නේ. මේක ගත්තොත් මේක 80යි 30යි එක තියෙන්නේ. එතකොට මේකට අනුරූප එක මේක. ඒ විදිහට හොයාගන්න. ඔය ඒක දැහුවේ. මට හරියටම තේරුන්නේ නැහැ. මම හිතුවේ ඒක කියලා. හරි සර් ඒක තමයි. හරි. හරි. ඊළඟට හරි අපි මෙහෙම ගානක් හදමු පුතා ඒක. අපිට දීලා තියෙනවා මෙන්න මේ જાතිය එක. මෙහෙම සමාන්තර රේඛා දෙකක් දීලා තියෙනවා. මෙහෙම ආගල්ලා තියෙනවා මේ විදියට. අපිට කියනවා මේ පාදයයි පැහැදිලි මේ දෙක මෙහෙම ආගල්ලා තියෙනවා. මේ රේඛා දෙක සරල රේඛා දෙක සමාන්තරයි. අනිත් එක දීලා තියෙනවා මේ AB කියන පාදයයි CD කියන පාදයයි සමානයි. මෙතන E කියමුකෝ තියෙන්නේ. දැන් අපිට කියනවා මේක අංග සමයි කියලා පෙන්වන්න කියලා. දැන් මොකද්ද කරන්නේ? අපිට දීලා තියෙන්නේ පාද දෙකක් සමානයි කියලා විතරයි. හැබැයි අපි දන්නවා මෙතන AB කියන එකයි CD කියන එකයි සමාන්තර රේඛානේ. සමාන්තර රේඛා කියන්නේ අපිට මෙතනින් තව සම්බන්ධයක් ගන්න පුළුවන් මොනවාද? අනුරූප කෝණ කියලා එකක් තියෙනවා. ඒක ඔයාලා දන්නවා කිව්වා අනුරූප කෝණ ගන්න පුළුවන් අපිට. ඒකාන්තර කෝණ ගන්න පුළුවන්. මිත්‍ර කෝණ ගන්න පුළුවන්. මේ වගේ අපිට තව ගන්න පුළුවන් සම්බන්ධයක් තියෙනවා. දැන් අපිට මේ ටික පාවිච්චි කරන්න වෙනවා මේ ගාන හදන්න. අපි ගත්තොත් මෙතන ABE ත්‍රිකෝණයයි හා ECD ත්‍රිකෝණය සලකපුවාම අපිට මුලින්ම දීලා තියෙනවා AB සමානයි CD කියලා. AB සමානයි CD කියලා දීලා තිනවා මේක දත්තය. වෙනම මුත් අපිට දීලා නැහැ. අපි කරන්න ඕනේ හොයාගන්න එක. මෙන්න මෙතන කෝණය අපි θ හරි මොකක් හරි කියලා ගත්තොත් ඒකාන්තර කෝණ වලින් අපිට පේනවා මෙන්න මෙතන Z අකුරක් තියෙනවානේ. මෙන්න මෙතන. මෙහෙම එකයි මෙහෙම මෙහෙම. මෙහෙම එකක් තියෙනවා. එතකොට ඒකාන්තර කෝණ වලින් අපිට කියන්න පුළුවන් මෙන්න මේ මෙතන තියෙන θ කියන කෝණය ඒකමයි මෙන්න මෙතන තියෙන්නේ කියලා. එතකොට ඒකෙන් අපි දැන් එක කෝණයක් හොයාගත්තා ABE ත්‍රිකෝණයේ තියෙන එක කෝණයක් සමාන කරලා යට තියෙන ත්‍රිකෝණය එක කෝණයකට. දැන් ඒක හරි. දැන් අපි ඒකත් ලියාගෙන ඉමු. BAE කෝණය සමානයි BAE කෝණය සමානයි EDC කෝණය. EDC කෝණය. දැන් අපි මේක හොයාගත්තේ කොහොමද? ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. ඒ විදිහටම අපිට අනිත් පැත්තේ තියෙන කෝණයක් ගන්න පුළුවන් වුණා. දැන් අනිත් පැත්තට Z එකක් තියෙනවනේ මේ විදිහට. මෙහෙම ඇවිල්ලා මෙහෙම Z එකක් තියෙනවා. එතකොට අපිට මේක ඇල්ෆා හරි මොකක් හරි එකක් ගත්තාම ඒ කෝණෙමයි මෙතන තියෙන්නේ කියලා කියන්න පුළුවන්. එතකොට දැන් අපි ඒකත් ලිව්වා. ABE කෝණය සමානයි ECD කෝණය. ABE කෝණය සමානයි ECD කෝණය. මේකත් මොකද්ද? ඒකාන්තර කෝණ. දැන් අපි හොයාගෙන තියෙනවා කෝණ දෙකකුයි පාදයකුයි. එතකොට කෝණ දෙකකුයි පාදයකුයි හොයාගත්ත කියන්නේ මේක අනිවාර්යෙන් අංග සමයි. ABE ත්‍රිකෝණය අංග සමයි ECD ත්‍රිකෝණය. මෙතන අනිවාර්යෙන් හේතුව ලියන්න ඕනේ. හේතුව මොකද්ද? කෝණ දෙකයි පාදය කියන්නේ. එතකොට ඔයාලට මේ වගේ ගණන් ටිකක් තමයි එන්න පුළුවන් ත්‍රිකෝණාංග සම්බෙන් මේක පොඩ්ඩක් සමහර විට මේ උපරිම ඉතින් අමාරු කරන්න පුළුවන් කියලා. ඔව් කොහොමත් මේක අමාරු ගන්න ඉතින් බෑ කොහොමත් මේ අපිට දත්ත හොයාගන්න විදිය තමයි මොකක් හරි කියන පොඩ්ඩක් පටලවන්න පුළුවන්.
අපි නිකන් පාස් පේපර් ගානක් කියමු අන්තිමයට බලමු. එතකොට පළවෙනි පාඩමේ ওই ටික තමයි තියෙන්නේ. පළවෙනි පාඩම කියන්නේ ත්‍රිකෝණ අංග සාම්‍ය. ත්‍රිකෝණ අංග සාම්‍යයේ තියරි ටික අපි කරා. ගණන් ටිකක් හදුවා. ඔව්. දැන් ඒකේ ඔයාලට මොකක් හරි අවුලක් තියෙනවද මේ පාඩමේ? දැනට හදපු ටිකේ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? නැත්නම් ඔයාලා කලින් හදාගන්න බැරි වෙච්ච ගණක් හරි මොකක් හරි තියෙනවනේ. ඒක හරි කමන්නේ කියලා. ඉහළ දාගෙන තියෙන ප්‍රශ්නයක් නැති බව කියලා හිතලා මේ මම ඉස්සරහට යන්නම්. ඔයාලට මොකක් හරි අවුලක් තිබ්බොත් මම කරගෙන යන්නේ. ඒක හරි හරි. මේ මම කරගෙන යද්දි මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඔයාලා අහන්න. හරි ඊළඟට අපිට කරන්න තියෙන පාඩම තියෙන්නේ ත්‍රිකෝණ කියලා පාඩම් දෙකක් තියෙනවා. ත්‍රිකෝණ 1 ත්‍රිකෝණ 2 කියලා. අපි ගත්තොත් මේ තියෙන්නේ ත්‍රිකෝණ 1 ත්‍රිකෝණ 2. ඊළඟට මේ ජ්‍යාමිතිය සම්බන්ධ පාඩම් දෙකකට තියෙන මේ දෙක. අපි මේ දෙක ගත්තොත් ත්‍රිකෝණ පාඩම. ඒක 8 වෙනි පාඩම තමයි ත්‍රිකෝණ 1 කියන්නේ. ත්‍රිකෝණ 1. මේ පාඩමත් එහෙම ලොකු අමාරුවක් තියෙන පාඩමක් නෙමෙයි. හැබැයි මේකේ ප්‍රමේයන් කියලා ටිකක් තියෙනවා. මේ ටික මතක තියාගන්න ඕනේ ගණන් හදන්න. මේ වගේ සාධනයන් එහෙමත් දීලා තියෙනවා අච්චුව තේන. හැබැයි ගොඩක් වෙලාවට පේපර් එකට නම් අහන්නේ නැති වෙයි. හැබැයි කෝකටත් ඒ කියන්නේ කරන විදිය තේරුම් අරගෙන තිබ්බනම් එදී. ඒ කියන්නේ ඒ වෙලාවට හදලා ගාන හදාගන්න පුළුවන් ප්‍රමේයක් අහලා තිබ්බා. මේකේ මුලින්ම දීලා තියෙන ප්‍රමේයක් ඒ ප්‍රමේය තමයි හරි මේකට කලින් තව නිකන් ඔයාලා කලින් මේ වෙනකොට දැනගෙන ඉන්න ඕනේ ඒවා ටිකක් තියෙනවා. මම ඒ ටිකත් නිකන් ලියන්න. ඔයාලා මේ වෙනකොට දැනගෙන ඉන්න ඕනේ මෙන්න මේ විදිහට සරල රේඛාවක් තියෙනවනම් මෙතන A කියලා ලක්ෂයක් තියෙනවනම් මේ එක පැත්තක තියෙන සම්පූර්ණ කෝණවල ඓක්‍ය ඒ කියන්නේ සම්පූර්ණ කෝණය අංශක 180යි කියලා ඔයාලා මේ විදිහට දැනගෙන ඉන්න ඕනේ. තව දෙයක් තියෙනවා මේ විදිහට ලක්ෂයක් තිබ්බොත් සරල රේඛාවක් නෑ. ලක්ෂයක් විතරයි තියෙන්නේ. මෙහෙම ලක්ෂයක් තිබ්බොත් මේක B කියමු. මේ ලක්ෂය වටා තියෙන සම්පූර්ණ කෝණවල ඓක්‍ය අංශක 360යි කියලා ඔයාලා දැනගෙන ඉන්නවා. ඒ දෙක ඔයාලා දන්නවා ඇති කියලා මම හිතනවා. දන්නවද නේ? ඔව් දන්නවා ඒක. මේ අනිත් අය මොකක්ද ප්‍රශ්නයක් තිබ්බොත් කියන්න. දන්නේ නැති දෙයක් කරේ මොකක් හරි තමයි. හරි පළවෙනි ප්‍රමේය ගත්තාම මේකේ දීලා තියෙන මේකේ කියන්නේ ත්‍රිකෝණය එක ලියන්නද ත්‍රිකෝණය එක ඕනෑම පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ඒ අභ්‍යන්තර සම්මුඛ කෝණ වලට සමානයි. දැන් අභ්‍යන්තර සම්මුඛ කෝණ කියන්නේ මොකක්ද කියලා සමහරවිට ඔයාලා දන්නේ නැතුව ඇති, දන්නේ නැත් ඇති. ඒකට අපි ඉස්සෙල්ලාම බලමු මේ මොනවාද අභ්‍යන්තර සම්මුඛ කෝණ කියන්නේ කියලා. සම්මුඛ කෝණ වල ඓක්‍යයට සමානයි කියලා කියන්නේ. මේක තමයි අපිට හම්බ වෙන පළවෙනි ක්‍රමය මේ පාඩමේදී. අපි මේ විදිහට ගත්තොත් ත්‍රිකෝණය මේ විදිහට අපි ත්‍රිකෝණයක් ගත්තාම ත්‍රිකෝණයක් ගත්තොත් අපිට මෙන්න මේ පාදේ දික් කරන්න පුළුවන් මේ විදිහට. එතකොට දැන් අපිට කියන ත්‍රිකෝණයක ඕනෑම පාදයක් දික් කිරීම. දැන් අපි ABC කියන ත්‍රිකෝණේ AC පාදය දික් කරා මෙතෙන්ට එනකන් D වෙනකන්.
සෑදෙන බාහිර කෝණය. මොකද්ද බාහිර කෝණය කියන්නේ? බාහිර කෝණය කියන්නේ එළියෙන් තියෙන එකක්. දැන් අපි මේ කෝණය ගත්තොත් මේක ත්‍රිකෝණය ඇතුලෙන් තියෙන කෝණය. මේකත් ත්‍රිකෝණය ඇතුලෙන් තියෙන කෝණය. හැබැයි මේක ත්‍රිකෝණය එළියේ තියෙන කෝණය. ඒ හින්දා අපි ඒකට කියනවා බාහිර කෝණය කියලා. ඇතුලෙන් මාක් කරපු ඒකට කියනවා අභ්‍යන්තර කෝණ කියලා. ඊළඟට අභ්‍යන්තර සම්මුඛ කෝණ කියලා එකක් තියෙනවා. මොනවද අභ්‍යන්තර සම්මුඛ කෝණ කියන්නේ? අපි මෙන්න මේ කෝණය අපි සැලකුවොත් මේකේ අභ්‍යන්තර සම්මුඛ කෝණ කියන්නේ මේ කෝණයට කෙලින්ම ඇතුලෙන් තියෙන කෝණයක් තියෙන්නේ. මෙන්න මේ කෝණය කියන්නේ. මේ කෝණේ නැතුව අනිත් කෝණ දෙක මේ කෝණය මේ කෝණය. ඒ කියන්නේ ඒ කෝණයට දැන් අපි අභ්‍යන්තර සම්මුඛ කෝණ හොයන්නේ මෙන්න මේකට නම් මේකට කෙලින්ම ඇතුලෙන් තියෙන කෝණය ඇර අනිත් කෝණ දෙකේ එකතුව. එතකොට මේ අනිත් කෝණ දෙක තමයි අභ්‍යන්තර සම්මුඛ කෝණ කියලා කියන්නේ. අන්න ඒ දෙකේ එකතුව. ඒ කියන්නේ මෙන්න මේ කෝණේ එකතුව ගත්තාම ඒක මෙන්න මේ θීටා කියන එකට සමාන වෙනවා කියලා තමයි කියන්නේ. දැන් මම මේක පැහැදිලිව ලිව්වොත් BCD කියන කෝණය සමාන වෙනවා කියලා කියන්නේ මේ A තියෙන තැන කෝණය. ඒ කියන්නේ BAC කෝණය එකතු කිරීම B තියෙන තැන කෝණය. ABC කෝණය. ABC කෝණය. මෙන්න මේ කතන්දරය තමයි මේ පළවෙනි ප්‍රමේයෙන් කියන්නේ. අභ්‍යන්තර සම්මුඛ කෝණ හොයාගන්න මොකක් හරි අවුලක් තියෙනවා නම් ඒක කියන්න. ඒකත් ලොකු අවුලක් නෑ. බාහිර කෝණේ කෙලින්ම ඇතුලෙන් තියෙන එක නෙමෙයි අනිත් දෙක එකතු. ඒකෝට ඒක තමයි පළවෙනි ප්‍රමේය. හරි අපි පළවෙනි ප්‍රමේය නිකන් පොඩ්ඩක් තේරෙන්නත් එක්ක නිකන් ගණන් ටිකක් හදමු. ඒක ගණන් කියන්නේ ඒක පාවිච්චි වෙන විදිහ බලන්න. අපිට හිතමුකෝ අපි දීලා තියෙනවා මෙහෙම ත්‍රිකෝණයක් එක්ක දීලා තියෙනවා අපිට මෙන්න මෙතන කෝණය 60යි කියලා. මෙතන කෝණය අපිට දීලා තියෙනවා අපි කියමුකෝ මෙතන කෝණය අපිට කීයක් හරි ගමන් 80ක් කියමු. අපිට කවුරු හරි කියනවා මේ එළියේ තියෙන කෝණය මොකක්ද? ඒ කියන්නේ ACD කෝණය හොයන්න කියලා අපිට කවුරු හරි කියනවා. එතකොට අපිට මොකද්ද කරන්න තියෙන්නේ? අපි පළවෙනි ප්‍රමේයෙන් දන්නවා මොකක් හරි බාහිර කෝණයක් පාදයක් දික් කියන්නේ BC පාදය දික් කරලා හැදුන මෙන්න මෙතන කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ වල එකතුවට. ඒකේ අභ්‍යන්තර සම්මුඛ කෝණ තමයි මේ 60 කියන එකයි 80 කියන එක. එතකොට මේක සමාන වෙන්න ඕනේ 60 එකතු කිරීම 80ට. ඒ කියන්නේ 140. හැබැයි අපිට මේක කෙලින්ම මෙහෙම දෙන තැන් අඩුයි. ඒ කියන්නේ නිකන් හිතන්න අපිට දීලා තියෙනවා මෙන්න මෙතන කෝණය අපිට දීලා තියෙනවා 150ක් වගේ කියලා. එතන කෝණය 150ක් කියලා අපිට දීලා තියෙනවා. අපිට කියන්නේ මෙන්න මේ ඇතුලේ තියෙන කෝණය හොයන්න. ඒ කියන්නේ මේ θීටා කියන එක හොයන්න. අපෙන් අහන්නේ θීටා කීයද? ඒතර අපි කරන්න ඕනේ. අපි දන්නවා ප්‍රමේය අසුරෙන් අපි දන්නවා 150 කියන එක සමාන වෙන්න ඕනේ මේ ඇතුලේ තියෙන 60 කියන කෝණයට θීටා එකතු කරපුවාම එනාගේට. මේක අපිට සුළු කරගන්න වෙනවා. ඔන්න මම මේක මේ පැත්තෙන් ලියා ගන්න. θීටා එකතු කිරීම 60 සමානයි 150යි. මේක 60 අනිත් පැත්තට ගියපුවාම 150 ඍණ 60. θීටා සමානයි එතකොට 150න් 60ක් අඩු කරපුවාම කීයද? 90යි නේ. 90යි. ඔව්. ඒතකොට θීටා සමානයි 90. අනේ මේ විදිහට මේ දැන් අපිට කෙලින්ම උත්තරේ හොයාගන්න දෙන අවස්ථාවලදී මේ විදිහට මොකක් හරි කියන්නේ අපි පොඩ්ඩක් වටේ යවලා උත්තරේ හොයාගන්න දෙන තැන් තමයි ගොඩක් තියෙන්නේ. ඒතකොට ඒකෙන් දැනට ඒ ටික දැනගත්තාම ඇති. හරි ඊළඟට ඒ ප්‍රමේයේ සාධනයක් තියෙනවා. මම ඒකත් කරන්න හැබැයි ඒක වලට ගොඩක් වැදගත් වෙන්නේ නැති වෙයි. ඒ කියන්නේ අර ප්‍රමේයේ සාධනය
ඒ ප්‍රමේයට අපි කියනවා ත්‍රිකෝණයක බාහිර කෝණ සම්බන්ධ ප්‍රමේය කියලා. බාහිර කෝණ සම්බන්ධ ප්‍රමේය. ත්‍රිකෝණයක බාහිර කෝණ සම්බන්ධ ප්‍රමේය කියන එක අපි සාධනය කරන්න ගත්තාම අපිට පොඩි කියන්නේ පොඩි රූප සටහනක් ඇඳ ගන්න වෙනවා නිර්මාණිකුත් එක්ක. මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් ABC කියලා ත්‍රිකෝණයක්. මේක D වෙනකන් දික් කරලා තියෙනවා BC පාදේ. අපි මේ AB කියන එකට සමාන්තර රේඛාවක් ඇඳ ගන්නවා C හරහා යන විදිහට. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. දැන් හරි. දැන් අපිට දත්තය ලියන්න පුළුවන් ABC දත්තය මම කියන්නම් මේක. ඔයාලගේ කියන්නේ අච්චු පොතේ මේක සාධනය කරලා තියෙනවා. මම ඒක බලන්න ඕන නම් ඒ පාඩමේ බලන්න. මේ පාඩම මොකද්ද? ත්‍රිකෝණ 1. ත්‍රිකෝණ 1 පාඩමේ මේක සාධනය කරලා තියෙනවා. මම නිකන් ඔයාලට ඒකේ වෙලා තියෙන වැඩේ කියනනම් දත්තේ විදිහට අපිට ලියන්න පුළුවන්. ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවා. මේ ABC ත්‍රිකෝණේ BC පාදයේ දික් කරලා තියෙනවා D වෙනකන්. ඒක තමයි දත්තය. ඊළඟට සාධනය කළ යුත්තේ තමයි අපි දැන් ත්‍රිකෝණයක බාහිර කෝණ සම්බන්ධ ප්‍රමේයනේ අපි සාධනය කරන්නේ. සාධනය කළ යුත්තේ තමයි ත්‍රිකෝණයක බාහිර කෝණ සම්බන්ධ ප්‍රමේය. ඒ කියන්නේ ඒ විදිහට ලිව්වත් ඇති. නැත්තම් මොකද්ද ත්‍රිකෝණයක බාහිර කෝණ සම්බන්ධ ප්‍රමේය? මෙන්න මේ කෝණය සමානයි මේ කෝණය දැන මේ කෝණය. ඒක ලිව්වත් හරි සාධනය කළ යුත්තේ විදිහට. මෙතන තව නිර්මාණයක් තියෙනවා. මේ අපි කඩයිරි වලින් සාමාන්‍යයෙන් ලකුණු කරන්නේ මොකක් හරි නිර්මාණයක් කරනවා නම් මෙන්න මේක තමයි නිර්මාණය. දත්තය සාධනය කළ යුත්තේ ඊළඟට නිර්මාණය අපිට ලියන්න පුළුවන් AB ට සමාන්තර මෙහෙම ලියන්නේ සමාන්තර කියන එකට. AB ට සමාන්තරයි CE ලෙස CE නිර්මාණය කිරීම. ඒක නිර්මාණය. ඊළඟ සාධනය. මේක හරි ලේසි සාධනයක් තියෙන්නේ මේක බලපු ගමන් පේනවා සමහරට ඔයාලට. මේ AB පාදයේ CE පාදයේ සමාන්තර රේඛා දෙකක් ඉන්නවා. අපි දන්නවා මෙන්න මෙහෙම Z අකුරක් තියෙනවා. Z අකුරක් තියෙනවා කියන්නේ මොකද්ද? මෙතන කෝණයට මෙතන කෝණය සමාන වෙනවා. අපි ඒක θීටා කියලා ගත්තා. එතකොට ඒකත් එක්කම එතන අපි ඒකාන්තර කෝණ ගත්තේ. අනුරූප කෝණ ගත්තාම මෙතනින් මෙහෙම අනුරූප කෝණ දෙකක් තියෙනවා කියලාත් ඔයාලට පේනවා. මේ වගේ F අකුරක්. මේ වගේ F අකුරක්. ඒ හින්දා අපිට කියන්න පුළුවන් මෙතන ඇල්ෆා මෙතන ඇල්ෆා. මෙතන θ මෙතන θ මෙතන ඇල්ෆා මෙතනත් ඇල්ෆා. එතකොට දැන් අපිට පේනවා BAC ත්‍රිකෝණය සමානයි θ කෝණ BAC කෝණය සමානයි θ ABC කෝණය සමානයි ඇල්ෆා. එතකොට මේ දෙක එකතුව මොකද්ද? BAC එකතු කිරීම ABC සමානයි θ ධන ඇල්ෆා. දැන් අපි මෙතන බාහිර කෝණය ගත්තොත් ඒ කියන්නේ ACD කෝණය ගත්තොත් මෙන්න මේ කෝණය. ඒක මොකද්ද? මෙතන ඉඳන් මෙතෙන්ට θ තියෙනවා. මෙතන ඉඳන් මෙතෙන්ට ඇල්ෆා තියෙනවා. ඒක කෙලින්ම එතකොට θ එකතු කිරීම ඇල්ෆා. එතකොට මෙතනින් අපිට කෙලින්ම ලියන්න පුළුවන් BAC කෝණය ධන ABC කෝණය සමානයි ACD කෝණය. මේ කියන්නේ මොකද්ද? මේ තියෙන එක අභ්‍යන්තර සම්මුඛ කෝණය, මේ තියෙන අනිත් අභ්‍යන්තර සම්මුඛ කෝණය, මේ තියෙන බාහිර කෝණය. පාදය දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. එතකොට මේ විදිහට තමයි ඒක සාධනය කරලා තියෙන්නේ අච්චු පොතේ. මම නිකන් ඒකේ අදහස කිව්වේ ඔයාලට. ඒක නිකන් ඔයාලට හරියටම බලා ගන්න ඕන නම් අච්චු පොත පොඩ්ඩක් නිකන් ඉන්න වෙලාවක බලන්න. ඒක කියන්නේ විභාගෙට නම් අහන්නේ නැති වෙයි ගොඩක් වෙලාවට මේක සාධනය කරලා පෙන්නන්න කියලා. මේකෙන් ගණන් තමයි එන්නේ ගොඩක් වෙලාවට. ඒක තමයි එතකොට
සාධනය හරි ඒ ප්‍රමේයත් තේරෙන්න ඇති කියලා හිතනවා අභ්‍යන්ත ත්‍රිකෝණයක බාහිර කෝණ සම්බන්ධ ප්‍රමේය. ඔයාලා දැන් මොකක් හරි කොලයක්වත් තියෙනවා නම් මේ ප්‍රමේයයන් ටික ලියා ගන්න. ප්‍රමේයයන් ටික ලියාගෙන මේක ඔයාලට බලන්න හිතන විදිහට කියන්නේ මොකක් හරි ලස්සන මලක් දාලා බෝලයක් දාලා මොකක් හරි ලස්සන විදිහකට ඔයාලගේ මේසයක් තියෙනවා නම් මේසෙ ගාව හරි වැඩිපුරම ඉන්න තැනක ගහගෙන තියාගන්න. ඒතර ප්‍රමේය ටික මතක හිටිනවා. ප්‍රමේය ටික මතක හිටිනවා කියන්නේ ඔයාලට ගානේ තියෙන රූපේ දැක්ක ගමන් ගානේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා පේනවා. මොන ප්‍රමේයද මේකට අදාළ වෙන්නේ කියලා පේනවා. ඒ හින්දා මේ ප්‍රමේයයන් ටික හොරේ ලස්සනට ලියාගෙන තැනක ගහගෙන තියාගන්න. දැන් මෙතන අපි දැනට එක ප්‍රමේයයක් කරලා තියෙන්නේ. ඊළඟට මේකේ තව ප්‍රමේයක් තියෙනවා. ඊළඟ ප්‍රමේය කියන්නේ මේක නම් සමහරට දන්නවත් දෙන්නටම මේ ප්‍රමේය කියන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. දැන් ඉස්සෙල්ලා අපි බාහිර කෝණයක් ගැන කතා කරේ. දැන් අභ්‍යන්තර කෝණවල ඓක්‍ය අංශක 180යි කියලා තමයි කියන්නේ. මම නිකන් මේකේ අදහස මේ ලියන්නේ. සමහර වචන වෙනස් වෙති පොතේ තියෙන එකත් එක්ක ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය අංශක 180යි. නිකන් සරලව අපි මෙහෙම ත්‍රිකෝණයක් ගත්තොත් මේ ත්‍රිකෝණේ අපි ABC කියලා ගත්තාම මෙතන මේ ඇතුලේ තියෙන කෝණවල එකතු වෙන නැත්නම් BAC කියන කෝණය එකතු කිරීම ABC කියන කෝණය එකතු කිරීම ACB කියන කෝණය එකතු කිරීම මේ ටික සමාන අංශක 180යි. මේකෙනුත් අපිට ඕනනම් ගණන් ටිකක් දෙන්න පුළුවන්. කෝණ දෙකක් දෙනවා එක කෝණයක් දෙන්නේ දීලා අහනවා ඒක මොකක්ද කියලා. දැන් අපි දන්නවා කොහොමත් ත්‍රිකෝණයක් නම් මේක සමපාද ත්‍රිකෝණයක් වෙන්න පුළුවන්. සමදීපාද ත්‍රිකෝණයක් වෙන්න පුළුවන්. විෂමපාද කියන මෙලොව සමානකමක් නැති ත්‍රිකෝණයක් වෙන්න පුළුවන්. මොන ත්‍රිකෝණයක් වුණත් මේ කෝණ තුන අපි එකතු කරොත් අනිවාර්යෙන් 180 වෙන්න ඕන. ත්‍රිකෝණයේ හැඩය මොකක් වුණත් කමන්නේ අනිවාර්යෙන් අංශක 180යි. අපි නිකන් මේකෙන් අහන්න පුළුවන් කියලා හිතන වගේනේ පුළුවන් ගානක් බැලුවොත් අපිට ත්‍රිකෝණයක් දෙනවා කවුරු හරි මෙන්න මේ විදිහට. ත්‍රිකෝණේ දීලා යා ත්‍රිකෝණෙත් එක්ක තව දත්තරික්කුත් දෙනවා මේක 60යි කියමු. මේක 60යි කියලා දෙනවා. මේක 40යි කියලා දෙනවා අපිට. මේක අපිට දෙන්නේ මේක තීටා කියලා දෙනවා. අපෙන් අහනවා තීටා කියන්නේ කීයද? ඒතර අපිට මේක ලියන්න පුළුවන් කෙලින්ම අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය කීයද? 180යි. ඒ හින්දා අභ්‍යන්තර කෝණ මොනවද මේකේ 60 ධන 40 ධන තීට සමානයි 180ක් වෙන්න ඕනේ මේ අංශක. එතකොට අපි දන්නවා 60 ධන 40 කියන්නේ කීයද? 100යි. ආයෙත් ධන තීට සමානයි 180යි අංශක. මේකත් අංශක. දැන් අපිට මෙතන තීට උක්ත කරගන්න පුළුවන් 100 අනිත් පැත්තට ගියපුවාම ඍණ 100 වෙනවා. 180 අඩු කිරීම 100. ඒ කියන්නේ කීයද? තීට කියන්නේ 80. අංශක 80. මෙතන අනිවාර්යෙන් අංශක දාන්න නැත්නම් අපරාධ ගාන හැදුවට පස්සේ එක්ක ලකුණු අඩු වෙයි නැත්නම් ලකුණු නැති වෙයි. ඒ හින්දා මතක් කරලා අනිවාර්යෙන් අංශක දාන්න. ඒකකයක් තිබ්බොත් ඒකක දාන්න. තීට සමානයි 80. මේ වගේ ගානක් දීලා තිබ්බොත් ඒ විදිහට තමයි හදන්න තියෙන්නේ. ඔය ලියා ගන්න ඕන ලියා ගන්න ඉක්මනට. අපි ඒ විදිහම නිකන් තව පොඩි ගානක් බලමු. මේ වගේ ගණන් තමයි එන්නේ ඔයාලට ගොඩක් විභාගෙට. කියන්නේ කෙටි ප්‍රශ්න වලට මේ වගේ ගණන් එනවා. දැන් ඇත්තටම නිකන් මේ ලේසියිනේ මේ ගණන්. ඒ හින්දා මේ ටික හදාගත්තා නම් ජ්‍යාමිතිය කිසි කරදරයක් නැතුව මේ හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. අපිට තව එකක් දීලා තියෙනවා මේ විදිහට. මෙතන තියෙන A B C හරි. දැන් ඔයාලා කවුරු හරි මෙතන ටීටාගේ අගය කීයද කියලා මට හොයලා කියන්න. මම දෙන්න විනාඩි 2ක් විතර.
අංශක 60යි. ඔව් අංශක 60යි. හරි ඒක හරියට හදලා තියෙනවා t ට සමාන 60යි. අනිත් කට්ටිය හදන නැති කියලා හිතන හදන්න. හරි මෙතන t ට සමාන 60යි. ඒක මම ඕන හදන විදිහ කියන්න කලින් විදිහමයි. 90 දන t ට දන 30 සමාන 180යි. මෙතන අපිට ඕන t ට තනි කරගන්න පුළුවන් 90යි 30යි එකතු කරපුවාම කියන්නේ 120යි. මෙතන 180යි. t ට සමාන 180 අඩු කිරීම 120 අනිත් පැත්තට ගිහපුවාම 120යි. ඒතර t ට සමාන 60යි. ඒ විදිහට තමයි ඒ જાතිය ගණන් හදන්නේ. මම නිකන් VGය ප්‍රකාශන එක්ක වගේ එන ගානක් දුන්නා. දැන් මේ වගේ ගණන් වලට අනිවාර්යෙන් එනවා මේ පළවෙනි කොටසට. කියන්නේ පළවෙනි කොටසේ කෙටි ප්‍රශ්න ටිකක් තියෙනවා. අනේ ඒ ටිකට මේ වගේ ගණන් එනවා ගොඩක් වෙලාවට. ඔයාලට දීලා තියෙනවා මෙතන x කියලා. මෙතන 2x කියලා දීලා තියෙනවා. මෙතන x කියලා දීලා තියෙනවා. අපි හිතමු මෙතන 30යි කියලා දීලා තියෙනවා. නෑ. අපි ගමු මෙතන 20යි කියලා. මෙතන 20යි කියලා දීලා තියෙනවා. එතකොට අපිට කියන x හොයන්න කියලා. මෙතනත් අර විදිහටමයි. හදන්න තියෙන්නේ. මේක කවුරුන් පොඩ්ඩක් try කරලා බලන්න පුළුවන් දෙකේ. මත් මේ හදාගෙන යන්නේ. අභ්‍යන්තර කෝණ IK 180යි එහෙම. එදුවද කවුරු හරි? හරි මම ඒක හදන්නම්. ඔයාලත් හදාගෙන යන්න හදනවා නම් මෙතන 20යි. 20ක් නම් වෙන්න බෑ. හරි මම හදන්නම්. දැන් මෙතන x ට 2x එකතු වුනහම කීයක්ද වෙන්නේ? මේක 3x නේ. ඒක දන්නව නේද? 3යි. හරි. මේක 3x. මෙතන තියෙනවා 20ක්. මේක 180ට සමාන වෙනවා. දැන් හරි. අපි දැන් මේ පළවෙනි පියවර ලිව්වේ අපිට කියන්නේ මොකුත් අපි හිතන්නේ ඇතුලේ තියෙන කෝණ ටික එකතු කරලා කෙලින්ම ලියන එච්චරයි අපි කරන්නේ. 2x එකතු කිරීම x එකතු කිරීම 20 සමානයි 180යි. පැත්තකින් ලියන්න ඕනේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ හින්දා. එහෙම වෙනවා. ඊළඟට අපි x එකයි 2x එකයි එකතු කරපුවාම මේක 3x වෙනවා. දැන් අපිට x නේ අපිට හොයන්න කියන්නේ. එහෙනම් අපි 3x මෙතන තියාගෙන 20 එහා පැත්තට යවනවා. 20 එහා පැත්තට යවුවාම මොකද්ද වෙන්නේ? 180 අඩු කිරීම 20 වෙනවා. ඒ කියන්නේ 3x සමානයි 180ෙන් 20ක් අඩු වුණාම 160යි. හරි. 180ෙන් 20ක් අඩු වුණාම 160යි. x සමානයි 160 බෙදීම 3යි. මේක හරියට බෙදෙන්නේ නැහැ. නිකන් අපි ආසන්න විදිහට උත්තරයක් ගත්තොත් 3 5 15යි 53.3ක් වගේ එනවා. අංශක. මේ ගන්න තේරෙනවද? පොද පිළි ඔක්කොම. මොකරේ කියන්නේ තේරුන්නේ නැත්නම් තියෙනවා නම් කියන්න. තේරුණා සර්. හරි. අනිත් අයට මොකද තත්ත්වය? තේරුණා අනිත් අයට. සර් ඔව්.
හෙලෝ සර් කියන්න. එක ගානක් තියෙනවා ඒක කියන්නද ඒක හදන්න චුට්ටක් අමාරුයි. ඒ කියන්නේ මේ පාඩමට සම්බන්ධයක්ද? හෙලෝ ඒ කියන්නේ ජ්‍යාමිතියට සම්බන්ධ ඔයාලට කියන්නේ පොතේ තියෙන ගානද නැත්නම් අර ගෲප් එකට දාන්නකො ෆොටෝ එක? ටෙලිග්‍රෑම් ගෲප් එකට මම මේ පාඩමට සම්බන්ධ කරන්න මෙතනම හදන්න නැත්නම් අන්තිමේට වගේ හදන්න. හාස අන්තිමේට හදමු ඒක මේකට සම්බන්ධ එකක් නෙමෙයි. හරි අපි බලමු ඒක අන්තිමට. හරි අනිත් කට්ටිය මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න මේ නිකන් බලන් ඉන්න එපා කොහොම හරි මේක ගොඩ දාගන්න ඕනේ. දැන් විභාගෙත් ළඟයි. තව මාස 4ක් හරි ඒ වගේනේ තියෙන්නේ. පෙබරවාරි පටන් ගන්න ඕනේ විභාගෙනේ. ඒ හින්දා මේ හරි මෙතන මේ පාඩමේ ඒ ටික තමයි තියෙන්නේ. මේකෙත් තව ප්‍රමේය සාධනය කරලා තියෙනවා. ඒ ප්‍රමේය සාධනය කරලා තියෙන වගේ මම පිටු ටික ඔයාලට දාන්නම් මේ අච්චු පොතේ තියෙනවා. ඒ ටික පොඩ්ඩක් බලා ගන්න. හැබැයි ඒ ටික අහන්නේ නම් නැති වෙයි විභාගෙට. ගොඩක් වෙලාවට මේ ප්‍රමේයන් පාවිච්චි කරලා ගණන් හදන්න තමයි එන්නේ. ඊට පස්සේ නිකන් තව අදහසක් තියනවාද මේ වගේ එකක් ගැන කෝණ සමච්ඡේදක කියලා එක. මෙහෙම ඔව්. ඔයාලට දීලා තියෙන මෙන්න මේ වගේ මොකක් හරි කෝණයක්. මේකට කෝණ සමච්ඡේදකය කියලා එකක් තියෙනවා. දැන් මෙතන මොකක් හරි කෝණයක් තියෙනවනේ. මේක හරියටම දෙකට බෙදෙන රේඛාවට අපි කියනවා කෝණ සමච්ඡේදකය කියලා. උදාහරණයක් විදිහට මේ සම්පූර්ණ කෝණයේ අංශක මේ සම්පූර්ණ කෝණයේ අංශක 60යි කියලා හිතන්නකො. අපි ඉරක් ගහනවා මෙන්න මේ විදිහට. මේ කෝණයෙන් මොකක්ද මේ රේඛාවෙන් මොකක්ද වෙන්නේ? මේ කෝණයේ අංශක 30යි මේ කෝණයේ අංශක 30යි. මේ විදිහට ගානට දෙකට බෙදනවා. මේ විදිහට එක කෝණයක් ගානට දෙකට බෙදෙන රේඛාවට අපි කියනවා. ඒ කියන්නේ මෙන්න මේ රේඛාවට අපි කියනවා කෝණ සමච්ඡේදකය කියලා. දන්නේ නැති අයට දැනගන්න කිව්වේ දන්නේ නැත්. මම හිතනවා ඔක්කොම කට්ටිය දන්නේ නැති සමහර විට. කෝණ සමච්ඡේදකය කියලා කියනවා මේකට. මේකත් එක්කම තව එකක් තියෙනවා ලම්බ සමච්ඡේදකය කියලා. ලම්බ සමච්ඡේදකේ දැන් මෙතනදී අපි කලින් එකේදී කරේ කෝණය දෙකට බෙදුවා එච්චරයි. ලම්බ සමච්ඡේදකයේදී වැඩ දෙකක් වෙන්න ඕන. ලම්බ සමච්ඡේදකේ වැඩ දෙකක් වෙන්න ඕන. AB කියන්නේ මොකක් හරි රේඛාවක්. PQ කියන්නේ අන්න ඒකේ ලම්බ සමච්ඡේදකය. ඒකේ ලම්බ සමච්ඡේදකය නම් මේකෙන් දැන් අපි නිකන් බලමුකෝ ලම්බ සමච්ඡේදකය. මෙතන ලම්බ කියලා කතාවක් තියෙනවා නේද? ලම්බ කියන්නේ මොකක්ද? ලම්බ කියන්නේ අංශක 90යි කියන එක. ඒ කියන්නේ මේක අනිවාර්යෙන් අංශක 90ක් වෙලා තියෙනවා. තව කතාවක් තියෙනවා සමච්ඡේදකය කියලා. සමච්ඡේදකය කියන එකේ තේරුම තමයි මේක හරියට දෙකට බෙදෙන්න ඕනේ. දැන් ඒ කියන්නේ මම ඇඳලා තියෙන විදිහට නම් මේක වැරදි. මේක හරියටම දෙකට බෙදලා තියෙන්න ඕනේ. මෙන්න මේ කෑල්ල සමාන වෙන්න ඕනේ මේ කෑල්ලට. මෙතන අපි C කියලා දාගත්තොත් AC කියන කොටස සමාන වෙන්න ඕනේ BC කියන කොටසට. ලම්බ සමච්ඡේදකයෙන් අන්නේ ඒ සීන් එක තමයි වෙන්නේ. ඒ කියන්නේ ඒ සිද්ධිය තමයි වෙන්නේ. එතකොට ඒ දෙක මම නිකන් ඔයාලට ඉස්සරහට ඕනේ වෙයි කියලා හිතලා කිව්වේ ලම්බ සමච්ඡේදකයයි කෝණ සමච්ඡේදකයයි ගැන. එතකොට අපිට පළවෙනි ත්‍රිකෝණ එක කියන මේ පාඩමේ ඒ ටික තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඒකත් පාඩමේ ගොඩක් ගණන් එහෙම තියෙනවා. අපි ගණන් ටික හදමු මේක අන්තිමේට. ඒ පාඩමෙන් සාමාන්‍යයෙන් තේරෙන්නද කියලා හිතනවා. සාමාන්‍යයෙන් අදහසක් තිබ්බහම ඇති ඔයාලට. ඒ කියන්නේ අපි කියන්නේ කොහොමද මැත්ස් ගණන් වලදී ඔයාලා තියරි එක තේරුම් ගන්න ඕනේ අනිවාර්යෙන්ම. තියරි එක තේරුම් ගත්තාම 150ක් විතර වැඩේ හරි. ඊට පස්සේ ඉතුරු 150 හරියන්න නම් ඔයාලා ගණන් හදන්න ඕනේ සෑහෙන්න. සෑහෙන්න කියන්නේ නිකන් පාස් පේපර්ස් ගණන් ටිකක් හදන්න. අච්චු පොතේ තියෙන ගණන් කියන්නේ අභ්‍යාස තියෙනවනේ සෑහෙන්න අච්චු පොතේ. ඒ ටිකක් හදන්න. එතකොට කියන්නේ හරියනවා. මැත්ස් වලට ඒකක් ගන්නවා කියන්නේ ලොකු දෙයක් නෙවෙයි. ගන්න පුළුවන් හැමෝටම.
ඉතින් හැමෝම ඒක try කරා. හරි අපි ඊළඟ පාඩම බලමුහම මේක delete කරා. ඊළඟ පාඩම ත්‍රිකෝණ දෙක. ත්‍රිකෝණ දෙක. ත්‍රිකෝණ දෙක කියන පාඩමේ ඔයාලට කතා කරන්නේ විශේෂයෙන්ම සමදීපාද කියලා ත්‍රිකෝණ જાතියක් ගැන. සමදීපාද කියන එක මේ මැත්ස් වල තියෙන වාසිය තමයි මේ වචන වලින් වලට අල්ලගන්න පුළුවන් ගොඩක් දේවල්. සමදීපාද කියන එක දීපාද සම කියන්නේ සමානයි. ද්විපාද කියන්නේ පාද දෙකයි. ත්‍රිකෝණයක් මෙහෙම තියෙනවා. පාද දෙකක් සමානයි කියලා කියන්නේ. මොකද්ද පාද දෙක? අපි මේක ABC කියලා ගත්තාම මේක මෙන්න මේ පාදයේ සමානයි. පාද දෙකක් සමානයි. ඒකට තමයි සමදීපාද මේ සමදීපාද ත්‍රිකෝණය කියලා කියන්නේ. මෙන්න මේ සමද්විපාද ත්‍රිකෝණය ගැන ප්‍රමේයක් තියෙනවා ඉස්සෙල්ලාම පාඩමට යද්දී. ඒක කියන්නේ මෙහෙම කතාවක්. ඒක කියන ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒ පාදවල සම්මුඛ කෝණද සමාන වේ. ඒ පාදවල සම්මුඛ කෝණද සමාන වේ. දැන් මොකද්ද මේ කියන කතාව? එයාලා කියනවා ත්‍රිකෝණයක මොකක් හරි ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි. දැන් අපි හිතමු මේකේ පාද දෙක සමානයි. AB පාදයයි AC පාදයයි සමානයි. මේ දෙක සමාන නම් ඒ පාදවල සම්මුඛ කෝණද සමාන වේ. දැන් අපි අඳුර ගන්න ඕනේ මොනවද සම්මුඛ කෝණ කියන්නේ කියලා. සම්මුඛ කෝණ කියන්නේ මොනවද? AB පාදය ගත්තොත් සම්මුඛයි කියන්නේ නිකන් මූණෙන් මූණ බලාගෙන ඉන්නා වගේ අදහසක් නෙන්නේ. එතකොට නිකන් මේ BC කියන පාදයේ දිහා බලන් ඉන්නා වගේ ඉන්න කෝණේ කවුද? මෙයානේ. මෙයා තමයි නිකන් මේ පැත්තේ නම් බලන් ඉන්නවා වගේ ඉන්නේ. ඒකට සම්මුඛ කෝණය තමයි මේක. AC පාදය ගත්තොත් AC පාදයේ දිහා බලන් ඉන්නවා වගේ ඉන්නේ කවුද? මෙයානේ. ඒකට සම්මුඛ කෝණය තමයි මේක. එතකොට අන්න ඒවට තමයි සම්මුඛ කෝණ කියලා කියන්නේ. නිකන් බලන් ඉන්නේ කවුද කියලා බැලුවා නම් හරි. ප්‍රමේය කියන්නේ AB සමානයි AC නම් ACB කෝණය සමානයි ABC කෝණය. මෙන්න මේ කතාව තමයි කියන්නේ. මේ පාද දෙක සමානයි නේ. මේ කෝණ දෙක සමානයි. මේක θ නම් මේකත් θ වෙන්න ඕන. සරලයි. හරි. එතකොට මේකෙනුත් අපිට නිකන් අර කලින් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ 180 වගේම ගණන් ටිකක් දෙන්න පුළුවන්. හැබැයි මේ සමද්විපාද වුණාම මොකද්ද වෙන්නේ? මේක ආයෙත් කියන්නේ සමද්විපාද වුණත් මේක ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයක් නම් මොකද්ද? අනිවාර්යෙන් අභ්‍යන්තර කෝණවල ඓක්‍ය කීයද? 180. එතකොට අපිට සමද්විපාද ත්‍රිකෝණවල මේ ගණන් හදද්දී අපිට දැනට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රමේයන් දෙකක් තියෙනවා. එකක් තමයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ සම්බන්ධ ප්‍රමේය. ඒ කියන්නේ ඔක්කොම 180යි කියන එක. අනිත් එක තමයි සමද්විපාද ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේය. ඒ කියන්නේ දැන් අපි මෙතන ඉගෙන ගත්ත එක. ඒකෙදි කියන්නේ මෙන්න මේ පාද දෙක සමානයි නම් මේ කෝණ දෙක සමානයි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් පාද දෙකට යටින් තියෙන කෝණ දෙක සමානයි. නිකන් අපි ගානක් බැලුවොත් පොඩ්ඩක් තේරෙන්නත් එක්ක අපිට දීලා තියෙනවා ත්‍රිකෝණයක් මෙන්න මේ විදිහට. මේක සමද්විපාද ත්‍රිකෝණයක්. මේ සමද්විපාද ත්‍රිකෝණ වලින් ගොඩක් වෙලාවට අහන පළවෙනි කොටස මේ ත්‍රිකෝණය පොඩ්ඩක් මොකක්ද වුණා ඒක ඇත්තට හිතන්න එපා. මේක ABC. මෙතන අපිට දීලා තියෙනවා මෙන්න මේක සමානයි මේක කියලා. එතන එහෙම දීලා තියෙනවා. ඒත් එක්ක මෙතන අපිට දීලා තියෙනවා මේ කෝණය 60යි. නෑ. අපි හිතමු මේ කෝණය 80යි කියලා. 80යි කියලා දීලා තියෙනවා.
දැන් අපෙන් අහනවා ABC කියන්නේ මෙතන තියෙන කෝණය මොකද්ද? මෙතන තියෙන කෝණය මොකද්ද? අපි ඉස්සෙල්ලාම දැන් මේක සමදීපාද කියලා දැක්ක ගමන් අපි මොකද්ද කරන්නේ? අපි කලින් දැන් අන්තිමේට ඉගෙන ගත්ත ප්‍රමේය දාන්න. අන්තිමේට ඉගෙන ගත්ත ප්‍රමේය මොකද්ද? පාද දෙකක් සමානයි නම් ඒවට සම්මුඛ කෝණ සමානයි. අපි ලියනවා කෙලින්ම t සමානයි ඇල්ෆා සමදීපාද ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේය. නැත්නම් මේක පොඩ්ඩක් විස්තර කරලා ලියන්න පුළුවන්. ABC කියන්නේ සමදීපාද ත්‍රිකෝණයක්. AB පාදයේ සමානයි AC පාදයේ. ඒ හින්දා t සමානයි ඇල්ෆා. නැත්නම් ABC කෝණය සමානයි ACB කෝණය. t සමානයි ඇල්ෆා හින්දා අපිට මේ ඇල්ෆා වෙනුවටත් ඕන t කියලා ලියන්න පුළුවන් මෙන්න මේක. දැන් අපි ලියනවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ සම්බන්ධ අභ්‍යන්තර කෝණ සම්බන්ධ ප්‍රමේය. ඒකෙන් මොකද්ද කියන්නේ ඔක්කොම 180යි. අපි දන්නවා 80 කියලා කෝණයක් තියෙනවා. අපි දන්නවා θ කියලා කෝණයක් තියෙනවා. අපි දන්නවා ඇල්ෆා කියලා කෝණයක් තියෙනවා. මේ ටික ඔක්කොම එකතු කරපුවම 180ක් වෙනවා. හැබැයි අපි දන්නවා θ සමානයි ඇල්ෆා. ඒ හින්දා අපි ඇල්ෆා වෙනුවට දානවා θ සමානයි 180යි. මෙතන 80 ධන θ එකතු කරපුවාම 2 θ සමානයි අංශක 180යි. ඊළඟට අපි මොකද්ද කරන්නේ 2 θ උක්ත කරගන්න ඕන. 2 θ සමානයි 180 අඩු කිරීම. දැන් මෙතන ධන 80 තියෙන්නේ. ඒ කියන්නේ එකතු කිරීම 80 ධන 80 එකතු කිරීම 2 θ. එහෙනම් අනිත් පැත්තට ගිහම ඍණ 80ක් වෙනවා. 180 අඩු කිරීම 80. 2 θ සමානයි 180න් 80ක් අඩු වුනහම කෙලින්ම 100යි. මේක දෙකෙන් බෙදපුවාම 100 දෙකෙන් බෙදපුවාම උත්තරේ එන්නේ 50යි. t සමානයි 50යි කියන්නේ ඇල්ෆා සමානයි කීයද? 50යි. එයි අපි t සමානයි ඇල්ෆා කියලා හොයාගත්තනේ සමදීපාද ප්‍රමේය. සමදීපාද ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේය. එහෙනම් දැන් අපි මේ ත්‍රිකෝණේ ඔක්කොම විස්තර ටික දන්නවා. කෝණ ගැන. මෙතන 80යි, මෙතන 50යි, මෙතනත් 50යි. ඒ විදිහේ ගණන් වලට එන්න පුළුවන් කියන ඇවිල්ලා තියෙනවා ගිය අවුරුද්දේ මට විදිහට 2000 ඔව් හැම අවුරුද්දෙම වගේ සමදීපාද ත්‍රිකෝණ වලින් මේ වගේ හදන්න ගණක් එනවා කෙටි ප්‍රශ්න වලට. හරි අපි නිකන් වෙනස් ගානක් ගත්තොත් වෙනස්මක් නෙවෙයි තියෙන්නේ. මෙහෙම අපිට දීලා තියෙනවා ත්‍රිකෝණයක්. මේක මෙතනට එයා කරලා තියෙනවා. මෙතෙන්ට අරගලා තියෙන්නේ අනිත් එක අපිට දත්ත ටිකක් දීලා තියෙනවා. මේ පාදයයි මේ පාදයේ සමාන කියලා. මෙතන කෝණය අපි දන්නේ මෙතන x කියලා දාගමු. මෙතන කෝණය අපි දන්නවා අංශක 80යි කියලා. මෙතන කෝණය අපි දන්නේ මෙතන කෝණය θ කියලා තියෙනවා. මෙයාලා අපිට දාන දීලා කියන්නේ මොකද්ද? අපිට කියනවා x කියන්නේ කීයද? θ කියන්නේ කීයද කියලා හොයන්න කියලා. දැන් අපි මොකද්ද කරන්නේ? දැන් ගානේ දීලා තියෙන දත්ත බැලුවොත් අපිට මේක දැකපු ගමන් පේන්න ඕනේ මෙන්න මෙතන තියෙන ත්‍රිකෝණේ පාද දෙකක් සමානයි. පාද දෙකක් සමානයි කියන්නේ සමදීපාද ත්‍රිකෝණය. සමදීපාද ත්‍රිකෝණයක් කියන්නේ ප්‍රමේය දාන්න පුළුවන් සමදීපාද ත්‍රිකෝණ සම්බන්ධ තියෙන ප්‍රමේය. ප්‍රමේය මොකද්ද කියන්නේ? පාද දෙක යට තියෙන කෝණ දෙක සමානයි. මොකද්ද පාද දෙක යට තියෙන කෝණ? මෙතන තියෙන කෝණයයි මෙතන තියෙන කෝණයයි. හැබැයි අපිට එක කෝණයක් දීලම තියෙනවා. එක කෝණයක් දීලා තියෙනවා කියන්නේ මෙතන කෝණය කීයද? මේක 80යි නේ. මේක අනිවාර්යෙන් 80ක් වෙන්න ඕන. ඇයි 80ක් වෙන්නේ? සමදීපාද ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේය හින්දා. මෙතන 80. දැන් අපි මේකට අපි අකුරු ටිකක් දාගමුකෝ A B C D. ABC ත්‍රිකෝණය සමදීපාද ත්‍රිකෝණය නිසා
ACB කියන කෝණය සමානයි අංශක 80. ඕනනම් මෙතනින් ආය වරහන් ඇතුළේ ලියන්න සමදීපාද ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේයන් කියලා. 80. අපිට x හොයාගන්න පුළුවන් දැන් කෙලින්ම මෙතනින්. ඒ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ අංශක 180. ඒ හින්දා ABC ත්‍රිකෝණයට 80 ධන x සමානයි 180. එයි මෙතනත් 80යි. මෙතනත් 80යි. මෙතන x 80යි අපි දන්නවා 160යි කියලා. මෙතන x මෙතන 180යි. ඊළඟට 160 අපි අනිත් පැත්තට යවන්න ඕනේ. එතකොට 180 ඍණ 160ක් වෙනවා. 180න් 160ක් අඩු වුණාම අංශක 20. අපි x හොයාගත්තද x කියන්නේ අංශක 20. ඊළඟට අපිට θ හොයන්න තියෙනවා. අපි කොහොමද θ හොයන්නේ? මේ ගන්න දැක්කත් අඩුයි වගේ. ඔව්. මෙතන දීලා තියෙනවා මේකත් සමානයි කියලා. ඒ කියන්නේ මේ පාදයයි ඔක්කොම සමානයි. දැන් අපි x හොයාගෙන තියෙන්නේ. දැන් අපිට ආයෙත් බලපුවහම පේනවා මෙතන ආයෙත් සම ද්විපාද ත්‍රිකෝණයක් තියෙන්නේ. මොකද්ද? B C D කියන්නේ ආයෙත් සම ද්විපාද ත්‍රිකෝණයක්. ඒ හින්දා මොකද්ද වෙන්න ඕනේ? මෙන්න මේක අනිවාර්යෙන් θ වෙන්න ඕනේ. මේ පාදය සමානයි මේ පාදයට. සමාන පාදයේ යට තියෙන කෝණ දෙක අනිවාර්යෙන් සමාන වෙනවා. එතකොට අර කලින් ගානේ වගේ අපිට ලියන්න පුළුවන් මේ BCD සමද්විපාද ත්‍රිකෝණයක් නිසා අපිට ලියන්න පුළුවන් CBD සමානයි θ කියලා. දැන් අපි ඒක ලියගත්තා. දැන් අපි ඒක ලියන්න හැබැයි අපි තව දෙයක් දැනගෙන ඉන්න වෙනවා. ඇයි? දැන් අපි අංශක 180යි කියලානේ ලියන්න යන්නේ මේක අභ්‍යන්තර කෝණ ටික. මේක දැනගෙන ඉන්න ඕනේ θ කියලා. මේකත් දැනගෙන ඉන්න ඕනේ. අපි ඒකත් θ කියලා හොයාගත්තා. මෙන්න මේ කෝණයක් දැනගෙන ඉන්න ඕනේ. මේ කෝණය අපි හොයාගන්නේ කොහොමද? ඒක හොයාගන්න වෙන්නේ අපි දන්නවා මෙන්න මෙතන තියෙන සරල රේඛාව. C හරහා ගිහිලා තියෙන සරල රේඛාව. අනිත් එක අපි දන්නවා සරල රේඛාවක මොකක් හරි එක පැත්තක ලක්ෂයක එක පැත්තක තියෙන කෝණ වල අයික්‍ය මෙන්න මේ සම්පූර්ණ කෝණ වල අයික්‍ය අංශක 180යි. මෙන්න මේ කෝණයේ අයික්‍ය අංශක 180යි. අපි ඒකෙන් එක කෑල්ලක් දන්නවා අංශක 80යි කියලා. අපිට කරන්න තියෙන දැන් මේ සම්පූර්ණ කෝණයම තිබ්බොත් අපි දන්නවා 180යි. අපි දන්නේ මෙන්න මේ කෑල්ල විතරයි හැබැයි. එතකොට අපිට 180න් මේ දන්න කෑල්ල අඩු කරපුවාම මෙතන කෝණ එනවනේ. ඒක අපිට ලියන්න තියෙනවා. එතකොට අපි ලියනවා BCD කෝණය සමානයි අංශක 180 අඩු කිරීම අංශක 80. නැත්තම් එතන කෝණේ නම ලියන්න ඕන අපි. කෙලින්ම ලියුවොත් ප්‍රශ්නයක් නැහැ. BCD කෝණය සමානයි 180 අඩු කිරීමේ ACB කෝණය. ACB කෝණය. මෙතන හේතුව තමයි සරල රේඛාවක් මත පිහිටි කෝණ. මේක 180. එතකොට අපි කෙලිම BCD හොයාගන්න පුළුවන්. 180 අඩු කිරීම අරක 80යිනේ. 80යි මේක 100යි. දැන් අපිට මේ යට ත්‍රිකෝණයට කෙලින්ම දාන්න පුළුවන් අභ්‍යන්තර කෝණවල අයික්‍ය 180යි කියලා. ඒ කියන්නේ BCD ත්‍රිකෝණයට ගත්තාම අපිට එකතු කරගෙන යන්න තියෙන එක කෝණයක් θ කියලා තිබ්බා. අනිත් කෝණයක් θ කියලා තිබ්බා. දැන් අපි කලින් හොයාගත්ත කෝණය 100යි අංශක. ඔක්කොම 180යි. මේකට හේතුව තමයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අයික්‍ය. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අයික්‍ය. දැන් අපි මේක නිකම්ම සුළු කරගන්න තියෙන්නේ. මේක
2යි t මේක 100යි 180යි 2යි t අපි මෙතන උත්ත කරගන්නවා 180ෙන් 100ක් අඩු වෙන්න ඕනේ එතකොට 80යි t ට සමානයි 80 බෙදීම 2යි ඒ කියන්නේ අංශක 40යි ඒ විදිහට තමයි ඒ ගාන හදන්න වෙන්නේ ඒ අන්තිමේට හදපු ගාන මොකක් හරි තේරෙන්නේ නැති දැනක් තියෙනවා නම් කියන්න මොකද ඒ જાතියේ ගණන් වලට හැම අවුරුද්දෙම වගේ එනවා කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න නැහැ සර්. අනිත් පැයට ප්‍රශ්න නැතුව ඇති කියලා හිතනවා මොකද අනිත් පැය මොකද කියන්නෙත් නැහැ මේ ත්‍රිකෝණ පාඩම දැන් මේ වගේ ගණන් ටිකක් තමයි ත්‍රිකෝණ පාඩමෙන් එන්නේ අපි කොහොමඩත් අන්තිමයේ ගණන් ටිකක් හදමු පාස් පේපර් වල තියෙන හැම අපි එතකොට ඊළඟ පාඩමට යන්න මේ පාඩමේ තවුලක් නැති වෙයිද කියලා හිතනවා මොකක් හරි ඔයාලා ලියාගත්ත තැනක හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම අහන්නයි ඊළඟට අපිට කරන්න තියෙන්නේ අපි ත්‍රිකෝණ දෙක පාඩම කරා ත්‍රිකෝණ දෙක පාඩමේ ඒ ටික තියෙන්නේ ත්‍රිකෝණ දෙක පාඩමේ තව තියෙනවා මෙන්න මේකේ අපි දැන් කලින් කතා කරපු ප්‍රමේයම අනිත් පැත්ත ඒක අපි ලියාගන්න තරම් දෙයක් නෙමෙයි හැබැයි අපි ලියාගමුකෝ කොට අපි මෙතන කිව්වේ ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒ පාදවල සම්මුඛ කෝණද සමානයි ඒකේ විලෝමය කියන එකේ තේරුම තමයි අනිත් පැත්ත කියන එක. ඒ කියන්නේ අපි දැන් කලින් ක්‍රමයේදී ලිව්වේ ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් සම්මුඛ කෝණ සමානයි. ඊළඟ මෙතන ක්‍රමයේ විලෝමය ගත්තා. එතන මේ වගේ කතන්දරයක් කියන්නේ ඕනෑම ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් එම කෝණවල සම්මුඛ පාද සමාන වේ. ඒ කියන්නේ අරකෙම අනිත් පැත්ත ත්‍රිකෝණය මෙහෙම තියෙද්දි මේ කෝණය සමානයි නම් මේකේ සම්මුඛ පාදය කියන්නේ මේක බලන් ඉන්නවා වගේ පේන එක කියන්නේ. ඒ කියන්නේ මේ පාදයේ සමාන වෙනවලු මේ පාදයට. මේ කතාව තමයි ඒ කියන්නේ. එතකොට අපි දැන් ත්‍රිකෝණ දෙක පාඩම කරලා තියෙන්නේ. අපිට තව පාඩම් දෙකක් තියෙනවා අපි බලමු කොච්චර කරගන්න පුළුවන් වේද. සමාන්තරාශ්‍ර 1 කියන පාඩම තියෙනවා. සමාන්තරාශ්‍ර 1 පාඩමේ වලට කියන්නේ සමාන්තරාශ්‍රවල තියෙන නිකම් විශේෂ ලක්ෂණ වගේ එහෙම ටිකක් ගැන තමයි කියන්නේ. එතකොට සමාන්තරාශ්‍ර කියන පාඩමේ ඔයාලට ප්‍රමේයන් ටිකක් තියෙනවා. සමාන්තරාශ්‍ර කියන පාඩම 16 වෙනි පාඩම. සමාන්තරාශ්‍ර. දැනට සමාන්තරාශ්‍රයක් කියන්නේ මොකක්ද කියලා අදහසක් ඇති කියලා මම හිතනවා. සමාන්තරාශ්‍රයක් කියන්නේ සාමාන්‍යයෙන් අපි පොඩි කාලේ ඉගෙනගෙන තියෙන විදිහට සමාන්තරාශ්‍රයක් කියන්නේ මෙන්න මේ වගේ. හැබැයි අපි මෙතනදී ඉගෙන ගන්නවා හරියටම සමාන්තරාශ්‍රයක් කියන්නේ මොකක්ද කියලා. දැන් අපි හිතන් ඉන්නේ සමාන්තරාශ්‍රයක් කියන්නේ මේක කියලා. හැබැයි සමාන්තරාශ්‍රයක් කියන්නේ මේකද අත්තර. සමාන්තරාශ්‍රයක අර්ථ දැක්වීම තියෙන්නේ මෙන්න මෙහෙම. සරල රේඛා ඛණ්ඩ දැන් අපි චතුරස්‍රයක් ගත්තොත් චතුරස්‍රයක් කියන්නේ පාද හතරක් තියෙන මොකක් හරි එකක් සරල රේඛා ඒ කියන්නේ චතුරස්‍රයක් කියන්නේ සරල රේඛා ඛණ්ඩ හතරකින් හැදිලා තියෙන මොකක් හරි හතරකින් සංවෘත වෙලා තියෙන මොකක් හරි තල රූපයක්.
සමාන්තර ආශ්‍රයක් කියන්නේ මේකෙම උපකුලකයක්. ඒ කියන්නේ චතුරස්‍ර කියලා කියන්න පුළුවන් අපිට මොනවද? ඕනෙම විදිහේ චතුරස්‍රයක් තියෙන්න පුළුවන්. මෙහෙම එකක් තියෙන්න පුළුවන්. මෙහෙම එකක් තියෙන්න පුළුවන්. මෙහෙම කොහොම හරි කමන්නේ මොන විදිහට කමන්නේ අපිට චතුරස්‍රයක් තියෙන්න පුළුවන් පාද හතරක් තියෙනවා. හැබැයි සමාන්තර ආශ්‍රයක් වෙන්න නම් මේකේ චතුරස්‍රයක් සමාන්තර ආශ්‍රයක් වෙන්න නම් මේකේ අනිවාර්යෙන්ම සම්මුඛ පාද යුගල දෙකම සමාන්තර වෙන්න ඕනේ. සම්මුඛ පාද යුගල දෙකම සමාන්තර වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ පාද දෙකක් තියෙනවා. මේ දෙක සමාන්තරයි. තව මේ වගේ පාදයක් තියෙනවා, මේ වගේ පාදයක් තියෙනවා. මේ දෙකත් සමාන්තරයි. දැන් අපි බැලුවා සම්මුඛ පාද යුගල දෙකම සමාන්තරයි. එහෙනම් මේක මොකද්ද? සමාන්තර ආශ්‍රය. හැබැයි අපි දැන් මොකද්ද මේ හදලා තියෙන්නේ? ඍජුකෝණාශ්‍රය. එතකොට මොකද්ද ඒකේ තේරුම? මෙන්න මෙහෙම එන්දහම සම්මුඛ පාද යුගල තමයි මේ දෙක. මේ දෙක සමාන්තරයි. මේ දෙකත් සම්මුඛ පාද. මේ දෙකත් සමාන්තරයි. හැබැයි මේ මොකද්ද අපි ඇඳලා තියෙන්නේ? ඍජුකෝණාශ්‍රය. මේකත් මොකද්ද එතකොට? සමාන්තර ආශ්‍රය. එතකොට දැන් තේරෙනවනේ සමාන්තර ආශ්‍රය කියන්නේ මේකටම නෙමෙයි මේකේ පාද හතර කියන්නේ සම්මුඛ පාද යුගල දෙකම සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මේකට මේක සමාන්තර වෙන්න ඕනේ. මේකට මේක සමාන්තර වෙන්න ඕනේ. මේකේ හැඩය මොකක්ද කියන එක දන්නේ නැහැ. ඒ විදිහට වෙන්න ඕනේ. ඒ විදිහට වෙනවා නම් ඒක සමාන්තර ආශ්‍රයයි. හැබැයි මේ සමාන්තර ආශ්‍රයම අපි මෙතනින් පොඩ්ඩක් මේ දෙපැත්තෙන් අල්ලලා මේක පොඩ්ඩක් කෙලින් කරොත් මේක ඍජුකෝණාශ්‍රයක් බවට පත් වෙනවා. ඍජුකෝණාශ්‍රයක් බවට පත් වුනහම අපි ඒ කියන්නේ ඒකට කියන විශේෂ නමක් තමයි ඍජුකෝණාශ්‍රය කියලා කියන්නේ. ඒ වුණාට මේක සමාන්තර ආශ්‍රයක වර්ගයක්. දැන් බැරි වෙලාවත් සමාන්තර ආශ්‍රයක මේ විදිහටම තිබිලා පාද හතර සමාන වුණොත් මොකද වෙන්නේ? ආයෙත් මේ පාද දෙක සමාන්තරයි, මේ පාද දෙක සමාන්තරයි. හැබැයි මේ හැම පාදයක්ම සමානයි. මේකට මොකද්ද කියන්නේ? සමචතුරස්‍රය කියලා. හැබැයි අපි බැලුවොත් මේකෙත් සම්මුඛ පාද යුගල ඔක්කොම සමාන්තරයි. එහෙනම් මේක මොකක්ද? අනිවාර්යෙන් මේක අනිවාර්යෙන් සමාන්තර ආශ්‍රය. මේක සමාන්තර ආශ්‍රය. හැබැයි මේකට විශේෂ ලක්ෂණ ටිකක් තියෙනවා. විශේෂ ලක්ෂණ තමයි පාද හතරම සමානයි. පාද හතරම සමාන වෙච්ච සමාන්තර ආශ්‍රය පාද හතරම සමාන වෙලා මේ හැම කෝණයක්ම අංශක අණු වුණ සමාන්තර ආශ්‍රයකට කියනවා අපි සමචතුරස්‍රයක් කියලා. ඒක මේ පාඩමේ අන්තිමේට ඔයාලට කියන අවසන් විස්තරයක් දීලා තියෙනවා. මේක අන්තිමේට එන්න ඕන මතක විදිහට. නෑ ඊළඟ පාඩමේ අන්තිමේට තියෙන. අපි ඒක ඊළඟ පාඩමේ අන්තිමේට බලමු. එතකොට සමාන්තර ආශ්‍රයක් කියන එකේ අදහස තේරෙන්නේ නැති කියලා හිතෙනවා. සම්මුඛ පාද යුගල දෙකම සමාන්තර වෙන්න ඕන. සම්මුඛ පාද යුගල දෙකම සමාන්තර වෙන්න ඕන. හරි මේකෙත් ඔයාලට ප්‍රමේයන් දෙකක් තියෙනවා කරලා. පළවෙනි ප්‍රමේයයෙන් කියනවා සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. අනිත් එක සම්මුඛ කෝණ සමාන වේ. ඒ කියන්නේ සම්මුඛ පාදත් සමාන වෙනවා. සම්මුඛ කෝණත් සමාන වෙනවා. විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය වේ. මේ කතාව මොකක්ද? අපිට දීලා තියෙනවා
මොකක් හරි අපි නිකන් පොදු අවස්ථාවක් ගත්තොත් මේ විදිහට සමාන්තර ආශ්‍රයක් අපිට දීලා තියෙනවා. මේ ප්‍රමේය කියන විදිහට මේකේ සම්මුඛ පාද මොකද්ද දැන් අපි ABCD කියලා ගත්තොත් මේක AB කියන එකේ සම්මුඛ පාදය මේකේ සම්මුඛ පාදය මේක. ඒ දෙක සමානයි කියලා තමයි කියන්නේ. සම්මුඛ පාද සමාන වේ. AB සමානයි CD වෙන්න ඕනේ. මේකට සම්මුඛ පාදය මොකද්ද? මේක. ඒ දෙකත් සමාන වෙන්න ඕනේ. ඒක තමයි පළවෙනි කැලෙන් කියන්නේ. ඊළඟට කියනවා සම්මුඛ කෝණ සමාන වේ. සම්මුඛ පාද සමාන වේ. ඉස්සෙල්ලාම කියනවා සම්මුඛ කෝණ සමාන වේ ඊළඟට කියනවා. ඒ කියන්නේ මොකද්ද? මේක අපි ABCD කියලා ගත්තාම මෙන්න මේ කෝණේ දිහා බලන් ඉන්න කෝණේ කවුද? මෙයානේ. මෙන්න මේ දෙක සමාන වෙයි. මේ කෝණේ දිහා බලන් ඉන්න කෝණේ මෙයා. මේ දෙක සමාන වෙයි. මෙතන තියෙන කෝණයට මෙතන තියෙන කෝණේ සමානයි. මෙතන තියෙන කෝණයට මෙතන තියෙන කෝණේ සමානයි. ඊළඟට කියනවා විකර්ණ මගින් වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවලු. ඒ කියන්නේ මොකක්ද? මේකේ විකර්ණය කියන්නේ මොකද්ද? ABCD සමාන්තරාශ්‍රය ගත්තහම විකර්ණයක් කියන්නේ මෙතන මේ එක ළඟ තියෙන ලක්ෂ දෙකක් නැතුව ඒ කියන්නේ අපි ගත්තාම ඒට නිකන් යාබද වගේ ලක්ෂ දෙක තමයි B මෙන්න මේ ලක්ෂයයි D ලක්ෂයයි කියන්නේ මේකයි ඒ ළඟ තියෙන ඒවානේ. ඒ ළඟ තියෙන දෙකක් නැතුව අනිත් ලක්ෂයත් එක්ක අනිත් කියන්නේ ශීර්ෂයත් එක්ක යා කරන රේඛාවට අපි කියනවා විකර්ණය. ඒත් එක්ක C යා කරන රේඛාවට අපි කියනවා විකර්ණය කියලා. අනිත් පැත්තට ගත්තොත් අපිට මෙන්න මෙහෙමත් විකරණයක් අඳින්න පුළුවන්. මේ දෙකම විකර්ණ ප්‍රමේයෙන් කියනවා මෙන්න මේ වර්ගඵලයයි සමානයි කියලා. වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා කියලා කියන්නේ සමච්ඡේදනය කියන්නේ සමාන දෙකට බෙදෙනවා. අනිත් පැත්තට විකර්ණයන්ද මෙන්න මේ වර්ගඵලය මේ වර්ගඵලයට සමාන වෙනවා කියලා තමයි කියන්නේ. ඒතර ප්‍රමේයෙන් ඒ කතාව කියන්නේ අපි ඒකත් එක්කම යන තව ප්‍රමේයක් තියෙනවා. ඒකත් කියලාම ගානක් හදලා බලමු. ඊළඟට කියනවා ප්‍රමේය සමාන්තරාශ්‍රයක විකර්ණ සමාන්තරාශ්‍රයක විකර්ණ සමච්ඡේදනය වෙනවලු. මොකද්ද විකර්ණ සමච්ඡේදනය වෙනවා කියලා කියන්නේ? අපි දැන් දන්නවා විකර්ණයක් කියන්නේ මොකද්ද කියලා. මේකේ තියෙන එක විකර්ණයක් තමයි මේක. මේකේ තියෙන අනිත් විකර්ණය තමයි මේක. ප්‍රමේයෙන් කියනවා මේ කට්ටිය සමච්ඡේදනය වෙනවා. මෙතන AD කියලා ගත්තොත් මෙන්න මේ විකර්ණය මෙන්න මේ විදිහට සමාන කොටස් දෙකකට බෙදෙනවලු අනිත් විකර්ණය. අනිත් විකර්ණය මෙන්න මේ විකර්ණය සමාන කොටස් දෙකකට බෙදෙනවලු AD විකර්ණය. ඒ කතාව තමයි කියන්නේ. මෙතන කියපු එක තේරුණාද? ABCD එකේ විකර්ණ දෙකක් තියෙනවා. එක විකර්ණයකින් අනිත් විකර්ණය සමාන කොටස් දෙකකට බෙදෙනවා. ඔව් සර්. ඒතකොට මේ දෙක තමයි ඒකේ ප්‍රමේයන් විදිහට තියෙන්නේ. ඒ ප්‍රමේයන් දෙකේ එහෙම ලොකු දෙයක්වත් නැහැ. නිකන් මතක තියාගන්න තමයි තියෙන්නේ. අපි ඕන්න නිකන් ගානක් හදමු ඒක තේරෙන්නත් එක්ක. ඒ ගානක් දීලා තියෙනවා මෙහෙම. මේ වගේ සමාන්තරාශ්‍රයක් අපිට දීලා තියෙනවා. මේක සෙන්ටිමීටර 10යි කියනවා.
මේක සෙන්ටිමීටර් 5යි කියනවා. මේක අංශක 120යි කියනවා. හරි. මේකේ ඉතුරු කෝණ ටිකයි ඉතුරු පාද ටිකයි ඔක්කොම හොයන්න කියනවා. අපි ඒ ටික නිකන් දාගමුකෝ. මේක x, මේක y, මේක z, මේක a, මේක b. අපිට මෙන්න මෙහෙම ගානක් දීලා තියෙනවා. ABCD අපිට දීලා තියෙන එකම දත්තය ABCD සමාන්ත්‍රාශ්‍රයක් වේ. ABCD සමාන්ත්‍රාශ්‍රයකි. අපිට මෙන්න මේක දීලා තියෙනවා. අපෙන් අහනවා x කීයද y කීයද z කීයද a කීයද b කීයද කියලා. කට්ටිය හදන්න කවුරුරි හැදුවොත් උත්තර ටික දාන්න chat එකට හරි නැත්නම් අන්මියුට් කරලා කියන්න. ඔය විනාඩි 2-3ක් වගේ දෙන්න. හැදුවද? හදන ගමන්ද? නැත්නම් හදන්නෙත් නැහැ බලන්නෙත් නැහැ. හරි මම මේක ඉමේජ් හදන්න පටන් ගන්න. අපිට දීලා තියෙනවානේ ABCD කියන්නේ සමාන්ත්‍රාශ්‍රයක් කියලා. ABCD කියන්නේ සමාන්ත්‍රාශ්‍රයක් කියලා අපිට දීලා තියෙන එකෙන් අපිට කියන්න පුළුවන් අපි කලින් දන්නා අපි ප්‍රමේය දෙකක් ඉගෙන ගත්තා. සමාන්ත්‍රාශ්‍රයක මොනවද? සම්මුඛ පාද සමානයි, සම්මුඛ කෝණ සමානයි, විකර්ණ මගින් වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා. අපි ඉස්සෙල්ලාම ඒක ඉගෙන ගත්තා. සම්මුඛ පාද සමානයි. සම්මුඛ පාද සමානයි කිව්වහම අපිට කෙලින්ම ගන්න පුළුවන් මේකේ A සමානයි කීයද? Aට සම්මුඛ පාදයේ සමානයි. A කියන එකට සම්මුඛ පාදයේ සමානයි. මේ පාදයේ තමයි මේ සෙන්ටිමීටර් 5 කියන එක. A සමානයි සෙන්ටිමීටර් 5යි කියන්නේ. B සමානයි ඒකට සම්මුඛ එක සෙන්ටිමීටර් 10යි කියන්නේ. ඊළඟට සම්මුඛ කෝණ සමානයි. එතකොට ඒකෙන් මොකද්ද කරන්නේ? 120ට සම්මුඛ කෝණය මොකද්ද? y. ඒතර අපිට කෙලින්ම ලියන්න පුළුවන් y සමානයි අංශක 120යි කියලා. ඊළඟට x ට සම්මුඛ කෝණය මොකද්ද? z. හැබැයි අපි ඒක දන්නෙත් නෑ. අපිට නිකන් ලියන්න පුළුවන් ඕන නම් x සමානයි z කියලා එකක්. හැබැයි අපිට මේකෙන් මොකොත් අගයක් හම්බෙන්නේ නෑ. අපි මොකද්ද කරන්න ඕනද? අපිට මේ වගේ වැඩක් කරන්න පුළුවන්. අපි දන්නවා සමාන්ත්‍රාස්
දැන් අපි මේ හැම එකේම හේතු විදිහට ලියන්න ඕනේ. සම්මුඛ සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ අපි දන්නවා මේක සමාන්තරාශ්‍රයක් ඉන්නවා AB කියන එක සමාන AB පාදයේ සමාන්තරයි CD කියන පාදයට. ඇයි? සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද යුගල දෙකම සමාන්තර නිසා. AB සමාන්තරයි CD නම් අපිට මේ 120යි Z කියන එකයි අතර මොකක් හරි සම්බන්ධයක් ගන්න පුළුවන් නේද? මතක දෙන්න. ඒකාන්තර කෝණ නෙමෙයි. අනුරූප කෝණ නෙමෙයි. අනිත් එක මොකද්ද? මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ කියන එක සමාන්තර රේඛා දෙකක් අතර පිහිටි කෝණවල අයික්‍ය 180යි කියලා. එතකොට මෙතන වෙන්න ඕනේ මිත්‍ර කෝණින්ද මේ කෝණේ එක මේ කෝණයට Z කියන කෝණය එකතු කරපුවාම අගය 180ක් වෙන්න ඕනේ. එතකොට අපි ලියනවා 120 එකතු කිරීම Z සමානයි අංශක 180යි. බලන්න ඉතුරු වෙන මිත්‍ර කෝණ. අපිට Z හොයාගන්න පුළුවන් මෙතන 180 අඩු කිරීම 120යි කියලා. ඒ කියන්නේ Z සමානයි 120ක් වුණාම 60යි. අපි Z හොයාගත්ත 60යි කියලා. Z හොයාගත්ත ගමන් අපි දන්නවා x කියන කියලා. මේකේ සම්මුඛ කෝණයනේ x කියන්නේ. එතකොට අපි දන්නවා x කියන්නේ 60යි. x කියන්නේ 60යි. මේ විදිහට තමයි ඒ ගණන හදන්නේ. එතකොට සමාන්තරාශ්‍රවල නිකන් තියෙන තියරි වලින් කියන පළවෙනි පාඩමේ තියරි වලින් ඒ වගේ ගණනක් තමයි ඔයාලට එන්න පුළුවන්. ඊට වෙලාවක් නැතිනම් මම සමාන්තරාශ්‍රව දෙවෙනි පාඩමට යන්න කවුලක් නැති වෙයි කියලා හිතන අපි කොහොමදත් අන්තිමේ ගණන් ටිකක් හදමු නේද? බාහිර පොඩි මතක් වෙන්නේ. ඊළඟ පාඩමට යන්න. ඊළඟ පාඩම මේක තමයි කියලා කතා කරන අන්තිම පාඩම. සමාන්තරාශ්‍ර දෙක. දැන් අපි දැනට කතා කරලා තියෙන පාඩම් 1 2 3 4. කියන්නේ සමහරවිට පාඩම් හතරක් තියෙන මෙයාගේ ලායින් කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. කියන්නේ විභාගෙත් නාගේ මේ ටික අභ්‍යාසයෙන්ම කරන්න වල ගෙදර ඉන්නේ. මේකෙත් තව ප්‍රමේය සෙට් එකක් තියෙනවා. පළවෙනි ප්‍රමේය ගත්තාම සර් මේ පන්ති 11ට ඉවර වෙන්නේ නැද්ද? 11ට අපිට තව පාඩමක් කරන්න තියෙනවා. ඕන්නේ අපි 11ට ඉවර කරමු නේද? අපි ඊළඟ දවසේ ඉතුරු ටික කරමු. ඒ වල තවරන්න පැය දෙකක් විතර ඉන්නවා. මේ ඉතින් ඉවර කරමු නේද පන්ති? දැන් වෙලාව විතර ගානක් කියන. අනිත් අය අදහස මොකද්ද? අනිත් අය කතා කරා කියලා වන්න හිතෙන්නේ. ඉවර කරත් මේ එනවා අපි අදට ඉවර කරමු. මම ඔයාලට මේ අද කරන්න කියලා හිතපු ගණන් ටික ගෲප් එකේ දාන්න. ඔයාලා නිකන් ෆ්‍රී වෙලාවක පොඩ්ඩක් ඒක හදලා try කරලා බලන්න. ඒකේ මොකක් හරි අමාරුවක් තිබ්බොත් ගෲප් එකේ මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ අර තව කවුරු හරි අමාරු ගණනක් තියෙනවා කිව්ව එක ඒකත් මේ ගෲප් එකේ දාන්න. මම ඒක හදලා දාන්න ගෲප් එකට. හරිද? සර් ආයි කවද්ද? තාම දවසක් හරියටම තීරණය කළා නෑ. මම මේ ඉතුරු ටික කරන දවසක් ගෲප් එකේ දාන්න කවද්ද කරන්න කියලා.
हाँ सर, थैंक यू सर. වෙල්කම්. තැන්ක යු ඔක්කොම ආවට මේ ඔයාලගේ කියන්නේ අද සාමාන්‍යයෙන් ඔයාලට දෙයක් තේරුණා කියලා හිතනනම් ඔයාලගේ යාළුවන්ට කියන්න අපිත් එක්ක කියන්නේ ජොයින් වෙන්න කියලා. මොකද දැන් විභාගෙත් ළඟ ඉන්න කොහොම හරි ජ්‍යාමිතිය ගොඩ දාගත්තොත් කොහොම හරි තනියෙන් ගොඩ යනකොට ඔයාලා සෙට් එකත් එක්කම ගොඩ යන එක හොඳයි. ඒ හින්දා මේ කියන්නේ මම කියලා දුන්නේ එකෙන් පොඩ්ඩක් හරි ඔයාලට තේරුණා වගේ නම් තව කාට හරි රෙකමන්ඩ් කරන්න පුළුවන් වගේ හිතෙනවා නම් ඔයාලගේ යාළුවන්ට කියන්න අපිත් එක්ක කියන්නේ ජොයින් වෙන්න කියලා පන්තියට. එහෙනම් මේ අපි අද නවත්තමු අදට පන්තිය. අර මම කිව්ව විදිහට ඔයාලට අමාරු ගණන් තිබ්බොත් දාන්න මම වෙන ටිකක් දාමු. හරි එහෙනම් මීටින් එක එන්ඩ් කරනවා. හැමෝටම මේ thank you අද පන්තිට ආවට සෙමිනාර්